හොඳයි පින්වන්ත සිදුනාම සාදුකාරය පවත්වන්න. නැවත වාරයක් සාදුකාරය පවත්වන්න. නැවත තවක් සාදුකාරය පවත්වන්න. පින්වන්ත මේ අපි සාදු කියලා පටන් ගන්නකොට සාදු කෙනකේ තේරුමක් තියෙනවනේ. සාදු කෙනකේ තේරුම තමයි හොඳයි කියන එක සාමාන්‍යයෙන් අපි දන්න විදිහට. හොඳ වෙන්න ඕන පැති තුනක් තියෙනවා. ඕකේ ලස්සන ගාතාවක් තියෙනවා අර්ථ දක්වපු කායන සංවරෝ සාදු. සාදු වාචාය සංවරෝ. මනසා සංවරෝ සාදු. ඔන්න ඔය තුන ගැන කියන්නේ සාදු කියලා කියද්දී. එනේ කය වචන මනස කියන එකේ යහපත නැත්තම් හොඳයි කියන එක තමයි උතන ඔය අර්ථයෙන් ගැඹුරටම යන්න ඕනේ. ඒතර තමයි අර සියල්ල සංවර කරගත්තා කියන දැනට යන්නේ. දැන් ඒ වෙනුවෙන් තමයි අපිට සාකච්ඡාව ගොඩ ගන්න වෙන්නේ. මට ওই කාරණාත් එක්ක මතක් වුණා හොඳ කතාවක්. අපේ ශාසනයේ වැඩ හිටපු සංඝ පීතෘන් වහන්සේ නමක් කඩවැත්තුවේ අපේ නම කියන අවසරයි ජිනවංශ ලොකු සන්නාංශේ. උන්වහන්සේගේ මේ ඔය පහන් සිතුවිලි කියලා පොතක් තියෙනවා. උන්වහන්සේ රචනා කරපු ඒකේ ලස්සන කතාවක් තියෙනවා. මේ කතාවේ වෙන්නේ ලොකු හාමුදුරුවෝ මං හිතන්නේ පාන්දර අවදි වෙනකොට පඩික්කමේ එළියක් පේනවා. ඒ පඩික්කමේ එළිය බැලුවාම කණාමැදිරිය. මේ කණාමැදිරිය කොහොමරි පඩික්කම ඇතුළට වැටිලා ඒකේ තිබ්බර වතුරත් එක්ක පොඩ්ඩක් පිහාටු එහෙම වෙලා. ඉතින් මේ අසරණයා දැකලා ලොකු හාමුදුරුවෝ කළ දිනේදී අත දාලා අරගෙන සාතු සප්පායම් කරලා එළියෙන් තියලා තිනවා. එළියෙන් තිබ්බහම ටික වෙලාවක් බලන් ඉන්නකොට අර මේ වතුර ගතිය ගියාම ඒගොල්ලන්ගේ පියාපත් නැවත ස්ථාවර වෙනවනේ. ඊට පස්සේ පියාඹගෙන ගිහිල්ලා. ලොකු හාමුදුරුවෝ නිරීක්ෂණය කරපු හොඳ දෙයක් කියලා තිනවා. ඒකේ කියන්නේ මට ඒ සතර උදව් කරන්න අවස්ථාව ලැබුණෙත් ඒ සතාර එළිය පත්තු කරන් හිටපු හින්දා. එළිය දැල්ලන් හිටපු හින්දා. ඒ වගේ මෙයා අර සාතු සප්පායම ලබන මුළු කාල පරතරය ඇතුළතම අර එළිය නිවන්න උත්සාහ කළේ නැහැ. නිවන ඒ කියන්නේ එළිය දැල්වගෙනමයි හිටියේ. පියාඹල යනකොටත් අර එළිය ඒ විදිහටම දැල්වගෙන ගියා. ඒකේ අදහස තමයි ලොකහන් මතක් කරපු මේ ඕනෑම කරදරයකදී වුණත් කොච්චර දරුණු ව්‍යසනයකදී වුණත් තමන්ගේ තියෙන යහපත් ගති උනේ අතාරින්න එපා කියන එක. තේරෙනවද? මේ සත්පුරුෂ ගතිය අතාර ගත්තා කියන්නේ තව සත්පුරුෂයෙක්ටවත් උදව් කරන්න බැරුව යනවා. තේරෙනවද? ඒකට කණාමැදිරියා මොන විපතේ වුණත් තමන්ගේ එළිය අතාරියේ නැහැ වගේ. ඒ එළියම තමයි හයියක් උනේ අර මිය යන්න තිබ්බ මේ අගාදෙන් ගොඩ ගන්න. පැහැල්ද? ඉතින් කණාමැදිරියාගේ එළිය වගේ තමන්ගේ යහපත් ගුණේ නතර කරගන්න එපා කියන එකයි මතක් කරේ ලොකුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරපු ගාතාව තමයි මම කිව්වේ. කය වචන මනසේ තියෙන සාධුත්වය නැත්තම් ඒකේ තියෙන යහපත යහගුණය උපනංවන්න තමන් තුල තියෙන උත්සාහය තමයි සියල්ලෙන් සියල්ල සංවර වීම ගණයටම කෙනෙක්ව අරන් යන්නේ. කියන්නේ සත්‍යයේ ප්‍රතිමූර්තිය දක්වා අරන් යන්නේ මේ ගුණේ. වැහල්ද? ඉතින් අර මට ඒක මතක් කරගන්න ඕන ප්‍රධාන කාරණා ඔය යහපත ගැන කවුරු හරි කියලා දෙනවා නම් යහපතේ තියෙන ගුණාංග මේකයි කියලා අපිට අහගන්න ලැබෙනවා නම් ඒකට පහළ වෙච්ච හොඳම ගුරුවරයා තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ හොඳ කට්ටියගෙන්ම හොඳම කෙනානේ. අපි කියන්නේ බෙස්ට් කියලා අර බෙස්ට් අවුට් ඔෆ් බෙස්ට් කියන්නේ. ඒ වගේ තමයි හරිද? හොඳම කෙනා. පර්ෆෙක්ට් කියලා කියන්නේ ඒකට. හරි. ඉතින් ඒ හින්දා අර බුදු කෙනෙක්ට අපිට මලක් පහනක් පූජා ගන්න ලැබෙන්නේ තාම කලාතුරකින්. හරිද? ඒ වගේ ගුණයකට හිත පැහැදිලා. බුදුහාමුදුරුවෝ මතක් කරපු අර තාම රමණීය තැන් තියෙනවා. කලින් අත්බැව්වල බුදු පියාණන් වහන්සේම බෝසත් කාලේ. බුදුරන්ගේ ගුණයට කරපු වන්දනා ගැන, වර්ණනා ගැන. ඊට පස්සේ සූත්‍ර පිටකේ කියවලා තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු කරපු ගුණ වර්ණනා ගැන. ඒ කරපු එක වර්ණාවක ආනිසංසය බුදුහාමුදුරුවෝ මතක් කරනවා නිවනින්ම කෙලවර කරන්න උපනිෂේ හදාගත්ත කියන එක. මම හැමදාම මතක් කරන්නේ පුල්ලතූපි මහරතනසේ කතාව. වැලි ගොඩක් අරගෙන බුදු කෙනෙක්ගේ ගුණය සිහිපත් කළා වැන්දා. ඒ වැඳීමේ ආනිසංස වාරය අපේ ශාසනයේ රහත් වෙනවා. පැහැදිලි. අර සමහර තැන්වල පෙන්නනවා චෛත්‍යයක් තියෙනකොට පළුදු වෙලා තිබිලා ඒ එළියේ තිබ්බ ඒ ආලේපනේ පළුදු වුණාම ඒකට තීන්ත ටිකක් ගාලා හුණු පිරියම් කරපු කියානිසංසය ශාසනය රහත් වෙනවා. තේරෙනවද? ඉතින් ඒ හින්දා මේ වපසරිය හැදෙන්නේ අපි මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගේ ගුණය දැනගත්තොත්නේ. ඒ ගුණය දැනගත්තොත් තමයි අපි හොඳයි කියලා හිතන් ඉන්න එකට වඩා මේ ලෝකේ ඊට වඩා උච්ච හොඳයි කියන තැනක් තියෙනව නේද කියලා තේරෙන්නේ. ඊට වඩා දෙයක් මේ ලෝකේ කළ යුතුයි නේද කියලා තේරෙන්නේ. අපිට වඩා උත්තම පුරුෂයන්ගේ ගුණය දැක්කොත් තමයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රඥාව, සමාධිය, ශ්‍රේෂ්ඨත්වය, ඒ ගුණ ටික දැනගත්තොත් තමයි අපිට අපිව ජජ් කරගන්න පුළුවන් වෙන්නේ පොඩ්ඩක්. ඕක තමයි අර විසාක උපෝසථ සූත්‍ර වල එහෙම පෙන්නන්නේ. රහතුන් වහන්සේලා ජීවිතාන්තය දක්වා ප්‍රාණඝාතයෙන් වෙනුනේ, ප්‍රාණඝාතයෙන් වැළකුනේ, දැල්මුකුල් අවයාව දාත හැරදමා බහා තැබූ දැල්මුකුල් අවයාව ඇතුව සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්ප වෙන්නවා කියලා. ඊලෙස මමත් අද මේ සීලය රැක ගන්න උත්සාහවත් වෙනවා කියන අර්ථයෙන් සීලය සමාදන් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඒතර පෙන්නලා තියෙන්නේ කාවද? බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ සීලය පෙන්නන්නේ. රහතුන් වහන්සේලාගේ සීලය මෙහෙමයි. එහෙනම් මමත් මේ මට්ටමට හික්මෙන්න උත්සාහ කළ යුතුයි කියන තැනින් වීරය ගන්න ප්‍රඥාවන්තයෙක්. තේරෙනවද? අපිට වඩා පල්ලෙහා කෙනෙක් එක සංසන්දනය කළ වැඩක් නැහැ මේක. ඒතර අපි කොහොමත් අපිට තත්ත්වයක් එනවනේ. දැන් මගේ වාහනේ මට වඩා පල්ලෙහා වාහනයක් එක සංසන්දනය කරපුවම මම කෙරුම්කාරයෙක් කියලා මට තේරෙනවනේ. තේරෙනවද මං කියන්නේ? ඒ මට්ටම තේරුමක් නැහැ. එතන සාදුත්වයක් නැහැනේ. එතන තියෙන්නේ අර මහාන් තත්කමක් කියන එකනේ. අර කෙනාව පහත් කළා මම උසස් වෙනවා කියන එක. ඒක තේරුමක් නැහැ. බුදුවරු අතිශයම නින්දාසහගතව ප්‍රතික්ෂේප කරපු දෙයක්. තත්ත්වයේ උලුපාගෙන ඉන්න එක. ඒක තමන්ගේ
තරුණකම හින්දා වෙන්න පුළුවන් රෝගය මේ රෝග නැහැ නිරෝගී මදේ යෞවන මදේ ඊට පස්සේ ඔය ආරෝග්‍ය මදේ කියලා එහෙම මතක ගන්න. ඊට පස්සේ ඥාතියෝ ඉන්නවා කියලා සේනාව ඉන්නවා කියලා ධනෙ තියනවා කියලා. ඊට පස්සේ ඔකේ තියෙන ඊට පස්සේ අති භයානක සහ අතිසියුම් කාරණා මොකද්ද? ධර්මය දන්නවා කියන එක. ධර්ම මහාන්නේ කියන එක. අර බුදුහාමර මතක් කරන්නේ ධම්ම නිජ්ජානක්කන්තියට බැස ගන්න නැතුව දිට්ඨි නිජ්ජානක්කන්තියෙන් හිර වුණොත් එහෙම වෙනද? ඉතින් තමන්ගේ දෘෂ්ටියමයි හරිය කියන තැනින් ධර්මයක් ගත්තොත් එහෙම ධර්මයට බැස ගත්තා ගන්නට යන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි අප්‍රමාණ සෙනෙහසක් ආදරයක් ගෞරවයක් තියෙන්න ඕනේ ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගේ තියෙන ප්‍රඥාව සම්බන්ධව. ඔගේ අර ලස්සන මේ අර්ථයක් තියෙනවා බුදු පියාණන් වහන්සේලා තමයි සියල්ල දන්නේ මම කිසිවක් දන්නේ නැහැ මම ශ්‍රාවකත්වයේ සරණින් ඒ අර්ථය දරා ගන්න උත්සුක වෙනවා කියන එක. අහං නජානාමි භගවා ජානාති කියලා අර්ථයක් තියෙනවා. මේ බුදු පියාණන් වහන්සේලා තමයි දන්නේ මම දන්නේ නැහැ කියන අර්ථය. හොඳට මතක තියාගන්න මේ ලෝකේ සාමාන්‍යයෙන් තත්වයක් තියන් ඉන්න මිනිස්සු කියන්න හිතන්න අකමැතිම දේ තමයි මම දන්නේ නැහැ කියන එක. හරිද? මේ ලෝකේ සත්‍යයක් හොයන විමුක්තියක් හොයන සියලු තත්ත්ව අතාරින්න කැමති සත්පුරුෂයෝ හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ හැමතිස්සෙම හිතන්න කැමති වෙන්නේ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ මම දෙයක් දන්නේ නැහැ කියන අර්ථය. ඇයි එතකොට තමයි තමන්ගේ අර තියෙන අඳුරු කාමරේ ජනේලෙ විවෘත වෙන්නේ. ඒක විවෘත වෙන්න එළියේ තියෙන ආලෝකය පතිතනවා මිසක. තමන් මේ දොර කවුළු වහගෙන අගුළු දාගත්තට පස්සේ එළියක් නෙමේ කණාමැදිරියක්වත් අතුලට එන්නේ නැහැ. ඒතරම් මම කියන්නේ. ඒකදී ඔන්න ඔය අර්ථයෙන් තමයි අර සූත්‍ර ගණනාවක් තියෙනවා සංයුත්ත නිකායේ මට මතකයි. ඒවා පෙන්වන්නේ අර කල්යාණ මිත්‍රත්වයේ කෙරෙහි නැමිය යුතුයි කියන එක නම්‍යතාවය කියලා පෙන්වන්නේ. එහි ශ්‍රද්ධාවක් ඇති විය යුතුයි විමසීම ප්‍රගුණ කළ යුතුයි කියන එක. කාලාම සූත්‍රයෙන් එහෙම පෙන්වන්නේ කොහොමද විමසන්න ඕනේ කියන එකනේ. ඒ අර්ථ ඔක්කොම පෙන්වන්නේ ඒ ගැඹුර පෙන්නලා. මොකද මේ ගුණය සාධුත්වයේ Taman තුලට ළඟා කරගත්තේ නැත්නම් සියල්ල සංවර වෙන්නේ නැහැ. සියල්ල සංවර කරන්න මිනිස්සු උත්සාහ කරා ඒ කාලෙත්. ඒක සාර්ථක වෙන්නේ නැහැ. අර හොඳම කතාව මතකනේ බුදුහාමුදුරුවෝ වඩිනකොට ගංගානංගගියද කොහෙද අර බමුණ නානවනේ. ඒතර බුදුහාමුදුරුවෝ අහන්නේ මොකද ඔය කරන්නේ කියලා. පව් හොදනවා ස්වාමීනි කිව්වහම කොච්චර පව් හේතුවද? තව පව් කොච්චර හොදන්න තියෙනවද කිව්වහම උත්තර නැතුව යනවනේ. දැන් අපිටත් ඔය ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්න පුළුවන්. දැන් මොකද්ද ලැබිලා තියෙන්නේ? තව මොනවද ලබන්න තියෙන්නේ කියලා හෙව්වොත් එහෙම. තේරෙනවද? ඒකයි මෙතන අර ආර්ය තෘෂ්ණිම්භූත භාවයෙන් තොරව කෙනෙක් නිහඬ වෙනවා කියන්නේ මෝඩයි. තේරෙනවද? ඉන්නේ අනාර්යයි නිහඬ බව. ඒ කියන්නේ යා මෝඩයි කියන එක ඉලිප්පෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම මතක් කරේ අර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කාලයක අපිට නිකන් ඡායා මාත්‍රයක් හරි දැක බලා ගන්න ලැබෙන එක. අති කලාතුරකින් ලැබෙන වාසනාවක්. ඒකයි අර ෂණ සම්පත්තිය වටිනාකම කියන්නේ. ඔක හොඳට බලන්න අපි හැමදාම බුදුහාමුදුරුවෝ කියන එක නැත්තම් බුදු පිළිම වහන්සේ නමක් හරි පන්සලක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි ෆොටෝ එකකින් හරි Facebook එකකින් හරි දකින්නවනේ හැමදාම. ඒ හින්දා අද දන්නවා අපි මෙහෙම එකක් තියෙනවා අපි හොයන්න හරි යන්න ඕනේ කියලානේ. මං කියන්නේ ඔය ඔක්කොම ටික අයින් කරන්නකෝ. නිකන් හිතන්න Facebook එකේ ෆිල්ටර් එකක් දැම්මම බුදුහාමුදුරගේ ෆොටෝ පෙන්වන්නේ නැහැ. බණ ඒවා අහන්න බෑ. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? එහෙම එකක් තියනවද කියලාවත් වගේ වගක් නැතුව යනවා. පැහැදිලිද? ඕකම තමයි වෙන්නේ මොකද සාමාන්‍ය ජීවිතේ. වෙන වැඩවලට අපේ අරමුණ ફોකස් වෙච්ච ගමන් මේකට තියෙන ගැඹීරත්වය මේකට තියෙන උත්තේජනය නිකම්ම බහිනවා. පැහැදිලිද? හොද මඩේ දානවා කියන්නේ උකට. පැහැදිලිද? නිකන් අද බලන්න දැන් රටේ තියෙන තත්ත්වය සහ සමාජයේ තියෙන ව්‍යසනකාරීත්වයක ගත්තහම සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සෙට ඔළුව කෙලින් තියාගෙන බණක් භාවනාවක් කරනවා කියන එක කරන්න ලේසි කියලා හිතනවාද? ඒක ලේසි නෑ. දැන් උනා සිත ඇතුලේ යනවා වෙන්න පුළුවන් මොකද්ද? තෙල් තියේද දන්නේ නෑ. කන්න පුළුවන් වේද දන්නේ නෑ. දැන් මේක ඉවරලා යන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඔය ටික එනවන්නේ. ඒකත් එක තේරෙනවද අර ඔළුව නිකන් කම්මල වගේ. එතකොට අපිට අර අර්ථය උලුප්ප ගන්න මාර අමාරුයි. අහලා දෙනවා නේද ඔය සෝතාපන්න ඵලයේ සම්බන්ධව කියන ඊටාම හොඳ ලස්සන උපමාවක් තියෙනවා. අර අකුණක් ගහන සැනක ඒ විදුලි සැරේ ආලෝකය යන වගේ තමයි අර්ථය අවබෝධ වෙන්නේ කියන එක. කියන්නේ හාත්පස අන්ධකාරයේ තිබ්බ වපසරයක ඉපදිච්ච කෙනෙක් එක ෂණිකව වදින අකුණේ ආලෝකය දැක ගන්න කොච්චර අමාරුද? ඒ වගේ තමයි මේ ෂණ සම්පත්තියේ ලාභය ලැබෙන්නේ කියන එක. ඒක කොච්චර යා ෆෝකස් එකකින් ඉන්න ඕනේද? පැතම කියන්නේ. ඊටාම අමාරුයි. ඉතින් අර මේ බුදුහාමුදුරුවෝ එක තැනකදී ආනන්ද හාමුදුරුවෝ මතක් කරන්නේ අර අශ්ව ලෝමය 100කට බලලා ඒක එකක් දෙකට බැලෙන්න විදින්න පුළුවන් නම් ආනන්ද ඒක කොච්චර අමාරුද අහනවා. ඊට වඩා අමාරුයි කියනවා ධර්මාවබෝධය. හරිද? හැබැයි ඒකත් කියපු බුදු පියාණන් වහන්සේ අනිත් පැත්තට දේශනා කරන්නේ මොකද්ද? හඬපල්ලා, ශෝක කරපල්ලා, වැළපියල්ලා. ඒත් සත්‍ය සෙවීමේ අදහස නම් අයින් කරගන්න එපා කියන එක. අනිත් තැනදී අනිත් පැත්තට ආයෙ මතක් කරනවා. මම මේක අමාරුයි කියනවා නම්, يعني මේක කාටවත් අවබෝධ කරගන්න බැයි නම් මම මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න කියලා කියන්නේ නැහැ කියලා කියන බුදුහාමුදුරුවෝ. මේක කාටවත් කරන්න බැරි වැඩක් නම් ධර්මාවබෝධය බැයි නම් ඒක සුළුපටු නෙමෙයි නම් ඒ කියන්නේ ඒක මහා අමාරුයි නම් මම මේක කියලා වැඩක් නැහැ නේ කරන්න කියලා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න අමාරු බව ඇත්ත. හැබැයි කරන්න බෑ කියලා ගන්න නැහැ. පැහැදිලිද? ප්‍රඥාවන්තයෝ ලෝකේ පහළ වෙනවා හැමදාම. තේනවද? ශ්‍රද්ධාවන්තයෝ ප්‍රඥාවන්තයෝ හැමදාම ලෝකේ පහළ වෙනවා. ඔය තියෙන කල් දෙක තමයි හැමදාම ලෝකේ තියෙන්නේ. පැහැදිලිද? ශ්‍රද්ධාව වැඩි වෙන්න ගත්තාම මෝඩකම වැඩි වෙන්න ගන්නවා. ප්‍රඥාව වැඩි වෙන්න ගත්තාම කපටිකම වැඩි වෙන්න ගන්නවා.
ඔය දෙක හරියට බැලන්ස් කරොත් තමයි ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම ටික විකසිත කරවන්න පුළුවන් වෙන්නේ. සද්ධා සීල සමාධි ප්‍රඥා කියලා ඔය පෙන්නන්නේ. ඒ බල ධර්ම ටික ඒ බල මට්ටමට නගන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටමට බැලන්ස් එකක් තිබ්බොත්. පැහැදිලිද? ඉතින් ඒ මට්ටමේ සත්පුරුෂය හැමදාම ලෝකෙ ඉන්නවා. වැඩේ තියෙන්නේ මොකද්ද? එහෙම ගුණයක් නුවණක් එක පහළ වෙච්ච පිරිස පවා තමන් ආවේ මොකද්ද කියන එක තමන් මේ ලෝකෙට ඉපදුනේ මොකද්ද කියන එක අමතක කරලා තියෙන්නේ. තේරෙනවද? ආවේ කොහෙවත් යන්න වෙන දිශාවක් එයාගේ ඉපදීමේ හේතුව දැන් ඉන්නේ වෙනම තැනක. තේරෙනවද? ඒ කියන්නේ අමතක වෙලා තියෙන්නේ මොකද්ද හේතුව කියන එකනේ. ඒ කියන්නේ අර purpose of life කියන එක ඉවරයි දැන්. වෙන වෙන ඒවා දැන් purpose වෙලා තියෙන්නේ. කවදාවත් ඉවර නොවෙන. ඒක අපරාධ. ඉතින් අපිට හැමදාම අනිත් පැත්ත හැරලා බුදුහාමුදුරන්ගේ ජීවිතේ විශ්ලේෂණය කරාම හැමදාම ලොකු ආත්ම තෘප්තියක් නැත්නම් ආත්ම අභිමානයක් අපිට එනවා. අපි ඇත්තටම ධර්මයේ හොයනවා නම් අපි බුදුහාමුදුරුගේ පාරේ යන්න උත්සාහ කරනවා කියන එක. නැත්නම් හැමදාම අපි බුදුහාමුදුරු දිහා බැලුවට වැඩක් වෙන්නේ අපි සම්බන්ධ වෙන්නේ ආත්ම විවේචනයක්. අපි මොනවත් කරන්නේ නැහැ නේ කියන එක. පැහැදිලිද? ඉතින් අර අපිට කවුරු හරි ගුරුවරයෙක් ඉන්න ඕනේ ඇයි? බුදුහාමුදුරුවෝ කියන උත්තමයන් වහන්සේ ශාස්ත්‍ර විදියට පිළිගන්න ඕනේ ඇයි? මොකද උන්වහන්සේ දිහා දැක්කම අපිට තේරෙන්න ඕනේ අපි මේක කළ යුතුයි කියන එක තවනේ. පැහැදිලිද? දැන් බුදුහාමුදුරුවෝ සත්‍ය හොයන්න කරපු වෙහස මහන්සිය ලීසි කියලා හිතනවාද? අපි උන්වහන්සේගේ ගිහි කාලේ තියෙන වත්කම් දේවල් ගත්තාම අපි හිඟන්නන්ගෙත් හිඟන්නවා. ඒතර ඒ සියල්ලටම අර තුක් ගහලා අයින් කරපු කෙල බින්දුවක් වගේ, කෙල පිටක් වගේ අයින් කරලා එන්න තරම් ගැට් එකක් ආවා කියන්නේ මොන මට්ටමද? සත්‍ය කියන එකේ ගැඹුර. තේනවද? රජකම ලැබෙන්න තිබ්බ කෙනෙක්ද? ජනාධිපතිකම ලැබෙන්න තිබ්බ කෙනෙක්ද? ඊට හපන් සක්විති රජ කෙනෙක් වෙන්න හිටපු උත්තමයෙක් කොයි ඉන්නේ නේ. ඉතින් මේ සියල්ල මතරලා එනවා කියද්දි අපි හිතන්න වටින තරක් ඕවා. පැහැදිලිද? ඒ හින්දා එතනට අපි ගැඹුර දාන්න ඕනේ. එහෙම එනකොට තමයි අපිට තේරෙන්නේ අපි කරන දේවල් මොනවද කියන එක. ඉතින් අපි මොනවද ඇත්තටම මේකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ කියන එක. තේරෙනවද? කාලය ඉන්වෙස්ට් කළාද හරියට? එහෙමත් නැහැ. හරිද? ශ්‍රමය ඉන්වෙස්ට් කරනවද? එහෙමත් නැහැ. කියන්නේ අපි තාම ඒවට ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ. අපි තාම ට්‍රේනින් එකේ ඉන්නේ. ඉතින් අපි කවදාවත් මේකට ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරිද? එහෙනම් අර ඒකට කියන්න තියෙන හොඳම දේ තමයි අර පිහියක් මොහොත් තියාගන්න ඕනහම ගිනි ගලේ ගානවනේ. ටික වෙලාවක් ගානකොට දැන් මෙයාට හදිස්සිනේ. අතරිදනකොටම අයින් කරනවා. තවත් දෙක තුනක් කරගෙවුණා රෝදේ මොහොත් වෙනවා. කලින් අතාරිනවනේ ආයි මොට්ට වෙනවා. අර හොඳ පෝස්ට් එකක් මම දැක්කා මේ ඒකේ ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මිනිස්සෙක් කියනවා මේ මට මගේ මනස නිදහස් කරගන්න ඕනේ. මගේ මනස සාමකාමී කරගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මට ඉක්මනින් හැබැයි කරගන්න ඕනේ කියලා. ෆාස්ට් කියලා කියනවා යටි. ඒක කියනකොට මට අදහස් ඉවරයි. ඉතින් මනස කාම් කරගන්න ඕනේ ඉක්මනට. දරම කියන්නේ. ඒ වගේ තමයි අපිට හදිස්සියක් තියෙනවනේ ලොකු. අපිට තියෙනවා ටාගට් එකක් ගහගන්න ඕන හරි දවසේ. ඒ ටාගට් එකේ පස්සෙන් දිවිලා තමයි මේ අපිව අනිත් පැත්තට හෙනේ වෙලා තියෙන්නේ නේ. ඉතින් ඒ හින්දා මේ පුලන්තර මම කියන්නේ බුදුහාමුදුරන්ගේ චරිතේ විශ්ලේෂණය කරලා බලන්න. එතකොට තේරෙයි අපි හිතන් ඉන්න ලෝකය කියන්නේ මොකක්ද කියන එක අතරම. කියන්නේ මීට වඩා අපිට වඩා මේ ලෝකේ ගැඹුරක් හොයන්න මිනිස්සු හැමදාම උත්සාහ කළා. ඒකේ ප්‍රතිලාභ ලැබපු සත්පුරුෂයෝ තාමත් ලෝකෙ ඉන්නවා කියන එක. තේරෙනවද? සම්දිට්ඨික භාවයේ ධර්මයේ තියෙනවනම් බුදුහාමුදුරු මතක් කරනවානේ මේ මගේ ආවෙන් පස්සේ මේ ශාසනය ඉවර වෙන්නේ නැහැ එහෙම කියලා. මාර්ගඵල කියන එක මේ ශාසනයේ තියෙනවමනේ. ශාසනය මේ අතුරුදහන් වෙනකම්නේ. ඉතින් ඒකෝට අපිට එතන හයියක් තියෙනවා. මම කියන්නේ කාලය කියන එක හැමදාම යනවා. දැන් අපි පටන් ගත්තේ 8ට දැන් 8:20යි. හරි. මේ තියෙන ඔය රවුම් හැඩේ තියෙන වස්තුව තමයි මේ ලෝකේ තියෙන භයානකම ආයුධය. හරිද? මේක බලන් ඉඳද්දි කරගෙනවා හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. මොකද හැමදාම කියන එක හරිද? කාලය අපිව කාලා තියෙන්නේ. තේරෙනවද? ඒ හින්දා අර තමන්ගේ ජීවිතේ කාලකන්ණි නොකර ගන්න තමන් ලොකු උත්සාහයක් දැරිය යුතුයි. එහෙමනොත් තමයි සත්පුරුෂ ගුණයකට තමන්ට එන්න හරි හිතෙන්නේ. පැහැදිලිද? ඉතින් මාර කිව්වා වගේ කණාමැදිරියගේ උපමාව මතක තියාගන්න. කණාමැදිරියෙක් වගේ ජීවිතේ හදාගන්න හැමසෙම සත්‍ය සෙවීමේ මානසිකත්වයෙන් අයින් වෙන්න එපා. හැබැයි ඒක දිගට තියන් හිටියා කියලා මහලුකු දෙයක් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල ඕනේ. මට අඹ කන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරා කියලා අඹ හැම්බෙන්නේ නැහැ නේ. ඒකට අඹ ගෙඩියක් හොයාගෙන හොඳ බීජයක් අරගෙන ඒක පැල කරලා සාත්තු කරන්න ඕනේ. පැහැදිලි. එතකොට තමයි ඒකේ සාර්ථකත්වය ලැබෙන්නේ යම් දවසක. ඒ හින්දා ඒ ආයෝජනයේ වෙනුවෙන් හැමෝම මේ ශාසනයේ තියෙන ලස්සන චමත්කාරය බලන්න පුළුවන් තරම් කාලයේ ශ්‍රමයේ වැය කරන්න කියන එක මම මතක් කරනවා. මොකද ඒක කරාට පාඩුවක් නෑ කවදාවත්. ලෝකේ තියෙන සියලුම ආයෝජන වලට වඩා ශාසනය වෙනුවෙන් කරන දශම අල්පමාත්‍රිය ආයෝජනය සමස්ත සසරට ආනිසංස වෙනවා. තේරෙනවද? ඒ ගතිය ඊටාම ශ්‍රේෂ්ඨ ගතියක් බවට පත් වෙනවා සසරේ. හරි. ඉතින් මම ඒක මතක් කරේ මේ බුදුහාමුදුරගේ තියෙන ගුණේ වෙන ආකාරයකින් මේ අර්ථ දැක්වීමක් පිණිස. ඉතින් බුදු පියාණන් වහන්සේලා හින්දා තමයි ඔක අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම කිව්වේ බුදු පියාණන් වහන්සේලාට මේ අපිට භෞතිකව තියෙන මල් පහන් සුවඳ දුම් කෝටි ප්‍රකෝටි ගාණක් පූජා කරත් ඒ ගුණයට කියන්න බෑ. ඉතින් ඒ ගුණයට මෙන්න මේකයි බුදුහාමුදුරේ මට කියන්න පුළුවන් ප්‍රමාණය කියලා කියන්න බෑ. තේරෙනවද? අර කියන්නේ බුද්ධ ගුණ අචින්ත්‍යය කියලා. අචින්ත්‍යය කියලා කියන්නේ හිතලා නිම කරන්නවත් බෑ කියලා කියන්නේ. මෙහෙම තියලා නෙමෙයි ගණන් කරලා නෙමෙයි හිතන්නවත් බෑ කියලා කියන්නේ. පැහැදිලි. ඒ හින්දා අපිට තියෙන උප්පරිම ශ්‍රද්ධාව ගෞරවය තියලා තමයි මේ ලෝකෙ මොන හරි සුවඳ මල් තියෙනවා නම් ලස්සන මල් තියෙනවා නම් සුවඳ දුම් තියෙනවා නම් ඔය එක එක විදිහට මිනිස්සු ශ්‍රද්ධාව මුල් වෙලා කරන්නේ අර දැනගත්ත ගුණයට කරන ප්‍රත්‍යුපකාරයක් නැත්තම් උන්වහන්සේලාට කරන උපහාරයක් පිණිසනේ. සත්පුරුෂයට කරන ගුණ උපහාරයක් පිණිස.
ඉතින් මේ උපහාරය භෞතිකව කරනවා කියන එක හැමතිස්සෙම සීමා සහිතයි. ඒකයි මනස ඊට වඩා ගැඹුරු කරන්න කියලා කියන්නේ. මනසටත් වඩා ඊටාම ශ්‍රේෂ්ඨයි නුවණක් අවදි කරගත්තාම කරන බුද්ධ පූජාව. එතනට තමයි ආමිසයෙන් ප්‍රතිපත්තියට එන්න ඕනේ කියලා කියන්නේ. පැහැදිලිද? ආනන්දයෙන් ප්‍රඥාවට කියලා මතක් කරලා තියෙන ලස්සන තන. ඉන්නේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට එන්න ඕනේ. නැත්තම් එන්නේ එතනම මුල් බහින එක. තේරෙනවද? එහෙනම් මේ පැත්තෙන් මනස අවදි කරගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි උදෑසනම ඇවිල්ලා මේ බුදු පියාණන් වහන්සේලාගේ ගුණය අපි දන්න තරමින් සිහිපත් කරගෙන උන්වහන්සේලාට කරන්න තියෙන උත්කෘෂ්ඨ පූජාවක් සත්කාරයක් උපහාරයක් කළේ මල් පූජා කරලා විශේෂයෙන්ම නෙළුම් මල් කියන්නේ අතිශය ලස්සන මේ පුෂ්පයක් ලෝකේ පහළ වෙන. ඉතින් බුදුහාමුදුරන්ගේ ඉපදෙන තැන ඉඳන්ම අපි ඔය නෙළුම් මල් සම්බන්ධව කතාව දන්නවා. ඉතින් මේ සියක්පත් වලින් ඒ තාම මනස්කාන්තව පෙන්වන්නේ මොකද්ද? මේ මල විකසිතුනම කොච්චර ලස්සනද? මේ මැද තියෙන රේණු ටික දකිනකොට මිනිස්සෙක් නිකම්ම නිවෙනවනේ. ඒ වගේ තමයි නුවණ කියන්නේ. වටෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඒක ස්වභාවයෙන්ම විකසිත වුණොත් ඒ මට්ටමින් ප්‍රඥාව අතිශය තීව්‍රයි. නෙළුම් මලක් බලෙන් පුප්පවන්න බලන්නකෝ. කිසිම ඒකේ රහක් නැහැ. සරලව කියනවා නම්. ඒකේ රහක්ම නැහැ. හැබැයි ස්වභාවික පිපෙනකොට හිතා ගන්න බෑ එච්චර ලස්සනද කියලා මේ මල. පැහැදිලිද? ඉතින් බුදු පියාණන් වහන්සේලා කියන්නේ අර වගේ නෙළුම් විලක පිපිච්ච ඉහළම ලස්සනම සුවඳවත්ම වර්ණවත්ම ඊටාම ශේෂ නෙළුම් මල. ඔය තියෙනවා ඊටාම ලස්සන ගාතාවක් ධම්මපදේ. යථා සංකාර දහනස්මින් උජ්ජිත්තස්මින් මහාපතේ කියලා. ඒකේ පෙන්වන්නේ ඒක තමයි මඩවලේම උපන් නෙළුම මඩෙන් ඉහළට ඇවිල්ලා හාත්පස සුවඳවත් කරන්න යම්සේද. ඒ වගේ තමයි බුදු පියාණන් වහන්සේලා ශ්‍රේෂ්ඨව මේ ලෝකේ පහළ වෙලා ඒ පෘථග්ජන භූමියේම ජීවත් වෙලා එයිම නික්මිලා එයටම යහපතක් කරන්නේ කියන අර්ථය මතක් කරනවා ඒකේ. හරිද? ඉතින් මේ සියලු අර්ථන මතක් කරේ මලක් දැක්කම හිතෙන්න ඕන වපසරිය පොඩ්ඩක් සීමාව පළල කරලා දෙන්න. ඉතින් මේ ගුණය සුවඳ බුදු පියාණන් වහන්සේලා ළඟ තිබ්බ මේ සත්පුරුෂ ගුණය විමුක්තිය විමසීම ධර්මය කියන්නේ මොකක්ද කියලා හොයන්න තිබ්බ නොනවතින කැපවීම. ඒ වීරය අපි තුලටත් ගන්නවා කියන අදහසින් බුදු පියාණන් වහන්සේලාට සත්කාර සම්මාන දක්වන්න ඕනේ. එතකොට තමයි අපි තුලට ඒ වයිබ් එක ටිකක් ඇබ්සෝබ් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් මේ ගුණය සිහිපත් කරගෙන අපි බුදු පියාණන් වහන්සේලාට ධර්මයේ ගුණයට මහා සංඝරත්නයේ ගුණයට උත්තමාංග නමස්කාරය කරනවා කියන අර්ථයෙන් අපි තෙරුවන් වන්දනා කරලා අපේ සාකච්ඡාවට ආරම්භයක් ගමු. සියලු දෙනාම සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු. පින්වත්නි අපි මම මුලින්ම කිව්වා වගේ මේ සාධු කියන ගුණය නැත්තම් මේ යහපත් කියන ගුණය කොච්චර සීමාවකට පෘතුර වෙනවද කියන එක අපි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ස්වභාවයෙන් ඉපදුනහම ඒගොල්ලන්ට ගරු ගුණයක් ඇත්ත මේකයි බොරුව මේකයි හොඳ මේකයි නරක මේකයි කියන ඒ විභේදනේ නැහැ. ඒකයි අඳබාලයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයෙක්ට.
එයාට තේරෙන්නේ නැහැ කන්න ඕනේ මොකද්ද නොකන්න ඕනේ මොකද්ද. කතා කරන්න ඕනේ කොතනද කතා නොකර ඉන්නේ කොහොමද. මල මුත්‍ර පහ වුණාම කරන්න ඕනේ මොකද්ද? නැති වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන එක තේරුම්න්නේ නැහැ. ඒ තේරුමක් නැහැ. බාලයි අන්දයි කියන අර්ථයෙන් තමයි පොඩි ඒ ලදරු ගතිය කියන එක අපි අර්ථ දක්වන්නේ. ඒ වගේ වටපිටාවක් තියෙන පොඩි ළමෙක් තමන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑදෑ හිත මිත්‍රයෝ සමාජයේ තියෙන ඒ එක්ස්පෝෂර් එකත් එක්ක කාලයත් එක්ක වැඩෙනවා කියලා අපි අර්ථයක් දක්වන්නේ. වැඩිහිටි වෙනවා කියලා. වැඩිහිටි වෙනවා කියන එකෙන් මොකද්ද වෙන්නේ? හොඳ නොහොඳ කියන එක වෙන් වෙන්න ගන්නවා. හරිද? යහපත අයහපත කියන එකේ විභේදනය තේරෙන්න ගන්නවා. මනුස්සකම අමනුස්සකම කියන එක තේරෙන්න ගන්නවා. පැහැදිලි මං කියන එක. ඒ තියෙන අර වපසරියෙන් ලැබෙන සංසේවණයේ මත තමයි අර මනුස්සයා මොන පැත්තට දිශාගත වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. දැන් මං එහෙම කිව්වහම පොඩි බරක් මෙහෙම එනවා. කියන්නේ මනුස්සයෙක් හොඳ හෝ නරක වෙන්නේ බාහිර සමාජයේ බලපෑම නිසාද කියනවා. හරිද? ඒක තමයි අපිට එළියෙන් පේන කාරණාව. මම උඩ උදාහරණයක් කියන්නම්. නිකමට හිතන්න අපි හිතමු අංශභාග රෝගියෙක් ඉන්නවා කියලා. හරිද? එයා සම්පූර්ණ පැරලයිස් නම් අංශභාග කියද්දි සම්පූර්ණ පැරලයිස් නම් මම මොන විදියට මම හයිය හත්තිය තියෙන මනුස්සයෙක් වුණාද? මං යාව මොන තැනින් අල්ලලා ඉස්සුවත් එයාට නැගිටින්න පුළුවන්ද එයාගේ සෝත්සහයි? බෑ. හැබැයි යාට මුළු ඇඟම පැරලයිස් නෑ. යම් මට්ටමකට පැරලයිස්. ඒතකොට එයාගේ හයියක් තියෙනවා නේද එයා තුල? එතකොට මම බාහිරින් සපෝට් එක දුන්නාම එයාට පුළුවන් ඒ සපෝට් එක අරගෙන තමන්ගේ තියෙන සෝත්සහය නැගිටින්න. ඒක තේරෙනවද? බාහිර මිනිස්සු ලොකු බලපෑමක් කරන බව ඇත්ත. හැබැයි තමන් තුල හැකියාව තියෙනවා නම් ඒ හැකියාව ප්‍රයෝජනෙට ගත්තාම බාහිර කොච්චර පහත් මට්ටමින් නොහොඳ මට්ටමින් නරක මට්ටමින් මිනිස්සු කොච්චර ඉන්ෆ්ලුවන්ස් කරත් තමන්ගේ පැත්තේ තියෙන යහපතින් ඒක ආවරණය කරන්න පුළුවන්. පැහැදිලි මං කියන එක. ඒ හින්දා අපිට සමාජයට බලපෑමක් කරලා සමාජයට චෝදනාවක් කරන්න බෑ. මේගොල්ලෝ නිසා තමයි අපි නරක වෙන්නේ කියන එක. අපි තුල තියෙන නරක ගතිය අපි ඒකට පොහොර වශයෙන් තමයි බාහිර සමාජය පාවිච්චි කරන්නේ. ඒක පැහැදිලිද? ඒ කියන්නේ මේ අහක ඉන්න මිනිස්සු නිසා මම නරක වචන ඉගෙන ගන්නව නෙමෙයි. මගේ හැකියාව තියෙන නරක වචන කියන්න. තේරෙනවද? මම වටපිටාව ඉන්න මිනිස්සු හින්දා මම ගහ ගන්න යනව නෙමෙයි. මට ගහ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට පොහොර තමයි මම ගන්න බාහිරින්. තේරෙනවද? මම සාධාරණීකරණය කරගන්නවා මොකද්ද? මම කරපු දේ හරි කියලා. ඇයි මේගොල්ලොත් ඒක කරන්නේ කියලා. ඔක බලන්න බාලපණ්ඩිත සූත්‍රය, දේවදූත සූත්‍රය වගේ සූත්‍ර ටික බුදු වෙනස් මතක් කරනවා. බුදු ඇසින් දැකලා මේ කියන්නේ. වෙන කවුරුත් කියන හින්දාවත් බලකරපු නිසාවත් නෙමෙයි මම මේ කියන්නේ. සුද්ධ බුදු ඇසින් දැකලා මේ කියන්නේ. අපාගත වුණොත් අපායේ දඬුවම නියම වෙන්නේ නැහැ. අනිත් මිනිහා නිසායි මම මේක කළේ. අම්මා තාත්තා නිසා, නංගි මල් නිසා, රට ජාතිය නිසා තමයි මම මේ වැරද්ද කළේ. ඒ හින්දා මට සමාවක් ලැබෙන්න කිව්වට එහෙම වෙන්නේ නැහැ. ඇයි? කරන මොහොතේ තමන් ඒකේ වගකීම ගන්නවම තමයි. තේරෙනවද? වගකීමක් නැත්තම් දඬුවමක් හම්බෙන්න බෑනේ. වග කියන හින්දාම තමයි දඬුවම තියෙන්නේ. නේද? එහෙනම් අපි හිත හදාගෙන වැඩක් නැහැ සමහර තැන්වල හොඳේ. එන්නේ අපිට වටපිටාවේ කිසිම සහයෝගයක් නැහැ. අපිට මේක කොච්චර කරගන්න උනත් අපිට අමාරුය. ඒක හරියන එකක් නෙමෙයි. හරිද? මොකද තමන් තුළ හැකියාව දිනනවා නම් මේ මනුස්සයා කඩාගෙන හරියනවා. හරිද මං කියන එක. ඒකයි මම හිත මතක් කරන්නේ මේ කොච්චර වීරයක්, කොච්චර කැපවීමක්, කොච්චර විමසීමක්, කොච්චර හිතේ සංසුන්භාවයක් අපි හදාගත යුතුද මේ අපි ඉන්න අර පිස්සු බල්ලන්ගේ ලෝකයෙන් පොඩ්ඩක් අයින් වෙන්න. තේරෙනවද? ඒකෙන් මේ ලොකු විමුක්තියක් ලැබුණේ නෙමෙයි හොඳේ. පිස්සු පොරපිටියෙන් අයින් වෙනවා කියන්නේ මේක පටන් ගන්න පොඩි උපනිෂයක් විතරයි. ඊට පස්සේ තමයි ලොකුම යුද්ධය තියෙන්නේ. පැහැදිලිද? අපි හුඟක් වෙලාවට අපි විමුක්තිය කියලා ගන්නේ කොහොමද? ඔය තියෙන අපේ ප්‍රශ්න වලින් අයින් වෙන එකනේ අපි නිවන කියලා ගන්නෙ. ඒක නිවන නෙමෙයි. ඒ නිවන් දකින්න මූලික මනුස්ස ගුණධර්ම ටික වැඩුණා කියන ඔය කියන්නේ. පැහැදිලිද? කෙසේ වෙතත්. අර වගේ වටපිටාවේ ඉන්නේ සත්පුරුෂයෝ ටික නම් යහපත් ගුණධර්ම තියෙන මනුස්සයෙක් නම් මේ ඉපදිච්ච පොඩි ළමයාගේ හැකියාව තියෙනවා දෙපැත්තටම. නරක වෙන්නත් පුළුවන්, යහපත් වෙන්නත් පුළුවන්. ඕක තමයි අර ගිරව් දෙන්නයි කතාවේ ලස්සනට අර්ථ වෙන්නන්නේ. එකම අම්මට දාව ඉපදිච්ච ගිරව් පැටව දෙන්නනේ. හුලඟ නිසා දෙපැත්තට වෙන් වුණා. එක කට්ටියක් තක්ස්ලා නැත්තම් ඔය මේ වනචාරී ඒ මන්ද මානසිකත්වයක් තියෙන මේ කටුක භයානක මිනිසු කොට වැටුණා. හොරු චෞර මිනිසු කොටට. අනිත් ඒ සතා වැටුනේ ඍෂි තාපසවරු ළඟට. දෙන්නගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වුණා. ඒතර ඔන්න ඔය ගිරව් දෙන්න හැම කෙනෙක් ළඟම වැඩ කරනවා. ඒ කියන්නේ මොකද්ද? අඟුලිමාලයි අහිංසකයි අපි හැමෝගෙම තියෙනවා. අඟුලිමාල පැත්තෙන් අපි අපේ ජීවිතය අරන් යනවද? අහිංසක පැත්තෙන් අපි අරන් යනවද කියන එක අපි තීරණය කරගන්න ඕනේ. පැහැදිලිද? හින්දා මට ඒක මතක් කරන්න ඕනේ මේ අර වපසරියේ තියෙන ඉන්ෆ්ලුවන්ස් එක ලොකු දෙයක් කරනවා. හැබැයි තමන්ගේ තියෙන කැපැසිටි එක ඒකට දෙවනි වෙන්නේ නැහැ. හරි තමන් තුළ තියෙන ශක්්‍යතාවය හැමතිස්සෙම බාහිරට වඩා බලපෑමක් කරන්න පුළුවන් ලොකුම විය. ඒකයි තමන් ගැන හොයාගන්න කියන බුදුහාමුදුරුවෝ උච්චර කියන්නේ. නැත්තම් අනුන් හැමදේම කරලා දෙයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ තිබ්බනේ. ඒ කියන්නේ සරලම කතාව බුදු පියාණන් වහන්සේලා කියන්නේ ලෝකේ ඉන්න අති ශ්‍රේෂ්ඨ බලවත්ම ශක්තිවන්තම නුවණින් කොහෙන් ගත්තත් උපරිම කට්ටියනේ. ඒතර බුදුහාමුදුරුවන්ට බැරිද අනිත් කෙනාට ධර්මාබෝධය කරන්න බලෙන් හරි. එහෙම කරන්න බෑ. බුදු පියාණන් වහන්සේ කියන පොහොර ධර්මයේ කියන පොහොර බුදුහාමුදුරුවෝ දෙනකොට මේ ශාකයට පුළුවන් වෙන්න ඕනේ කුරුල්ල ගන්න. නැත්තම් එහෙම මේක හරියට මොනවා වගේද? මුණින් නවපු කලයකට වතුරක් කරනවා කියලා. හරිද? වතුර හරියට වැක්කෙන්නත් ඕනේ, කලය අනිත් පැත්තට හරලා තියෙන්නත් ඕනේ. ඒ වගේ තමයි සත්පුරුෂයෙක් හම්බෙන්නත් ඕනේ. සත්පුරුෂ අර්ථය ගන්න පුළුවන් සත්පුරුෂ අදහස් පැත්තක්, සත්පුරුෂ මනසක්, සත්පුරුෂ ජීවිතයක් ඒ ග්‍රාහකයා තුළ තියෙන්නත් ඕනේ. පැහැදිලිද? වාහනයක් තිබ්බ කියලා පදින්න බෑනේ හැමෝටම. පදින්න පුළුවන් හැකියාව ඩ්‍රයිවර් ළඟ තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි වාහනේ හරියට
උචිත වෙන්නේ නේ. අන්න ඒ වගේ එකක්. කෙසේ වෙතත් අර මන්ද මානසික අඳබාලයි කියන වපසරියේ හිටපු දරුවා වටපිටාව ඉන්න සත්පුරුෂ අදහස් ටික තමන්ගේ මනසට ධාරණය කරනකොට තමන්ගේ ජීවිතයට ගන්නකොට මොකෝ වෙන්නේ? මේ මිනිස්සයා වැඩි හිටි වෙනවා පරිණත වෙනවා. එතකොට යාට හොඳ තේරෙනවා ලෝකෙ මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න වපසරියක් හැදෙනවා. එයා එතනින් නැවතුනොත් මොකද වෙන්නේ? යහපත් මිනිසුන්ගේ ආශ්‍රයේ ඉඳලා ඒ යහපත තේරුම් අරගෙන ඔහේ හිටියොත් මොකද වෙන්නේ? එයා ලෝකයේ ඇතුලේ හොඳ මිනිස්සෙක්. තේරෙනවද? ලෝකයේ ඇතුලේ හොඳ මිනිස්සෙක්. හැබැයි එයාවත් ආයි චැලෙන්ජ් වෙන තැන් තියෙනවා. එයා හොඳම දේ හොයාගෙන නැහෙනේ. බහුතරයකට සාපේක්ෂව හොඳයි. හැබැයි එයාගේ සීමාවත් අතික්‍රමණය වෙන තැන් අහම මොකෝ වෙන්නේ? අර හොඳ මිනිස්සයා ඇතුලේ ඉන්න තිරිසනා හිනවා. බැලද? ඔකේ තියෙන භයානකම තමයි ඔය තිරිසනා එළියට එනකොට වපසරියේ ඉන්න වටපිටාවේ ඉන්න මිනිස්සුත් හොඳයි කියන එක ඊට වඩා හොයලා නැත්තම් හොඳ කියන්නේ මොන මට්ටමද කියලා හොයලා නැත්තම් අර තිරිසන් ගතිය සාධාරණීකරණය කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්න ඉඩ තියෙනවා නෑ ඉතින් කොච්චර ඉවසුවත් මේ තැන් වල ඉවසන්න ඕනේ නෑ. තේරුණාද? ඒ සීමාව බලන්නේ. පැහැද මං කියන එක. ඒකයි මම කිව්වේ අතිදක්ෂයෙක් වුණත් නවතින තැන් ඕන තරම් මේකේ. අතිදක්ෂයෙක් තමයි බලන්නේ මේ හොඳකමද ඇත්තටම හොඳයි කියලා කිව්වේ කියන එක. සාධු කියලා සත්පුරුෂය ප්‍රශංසා කරන්නේ මේකටද කියලා බලනවා. ඊට පස්සේ මොකෝ ඔයා තේරුම් ගන්නේ? මේ සාමාන්‍ය මිනිස්සු හොඳයි කියන සීමාවට වඩා මීට වඩා ප්‍රඥාවන්තයෝ මීට වඩා ශ්‍රේෂ්ඨ ගුණ වල ඉඳලා තියෙනවා. අන්න ඒ හැඟීමත් එක තමයි යාව ඩ්‍රයිව් වෙන්නේ මොකද්ද මේ සත්‍ය කියලා හොයන්න ඕනේ කියලා. මොකද්ද හික්මීම, මොකද්ද යහපත, මොකද්ද ගුණ ධර්මයේ කියලා හොයන්න ඔයා උත්සාහ වෙන්නේ එහෙම. මොකවාවින්ද උදාහරණයක් කියන්න. මේ ධර්මය තේරුම් ගන්නවා කියන එක ඉතාම අමාරු සහ අතිශය ලේසි තැනක්. හරිද? තූලං අනුන් කියලා කියන්නේ ඕකට උදාහරණ. නේ උදාහරණයක් කියන්න හරි. නිකන් හිතන්න මේ දෙමළ දන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. දෙමළ වචනයක්වත් දන්නේ නැහැ. දෙමළ කියලා භාෂාවක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ කියමුකෝ. ඒ මිනිස්සෙට දෙමළ උගන්වන්න ඕන වෙනවා. හරිද? දෙමළ කිසිව දෙයක් දන්නේ නැති මිනිස්සෙට දෙමළ උගන්වන්න වෙනවා. කොහොමද ඔක් කරන්නේ? මම එකයි කිව්වේ හරිද? ඔය අදහස් බැලුවා නම් තේරෙයි අතිශය අමාරුයි. ඉන්නේ පටන් ගන්නේ කොහෙන්ද කියලාවත් තේරුම් ගන්න බෑ. හැබැයි අනිත් පැත්තට අතිශය ලේසි. තේරෙනවද? ඔන්න වගේ තමයි ධර්මයේ කියන්නේ. දැන් අපි ධර්මයේ ඉගෙන ගන්නේ නැත්නම් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ ධර්ම අවබෝධ වෙච්ච කට්ටිය නෙමෙයිනේ. තේරෙනවද? ධර්ම අවබෝධ වෙච්ච උතුමන් වහන්සේලා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් කොහොමත් උන්වහන්සේලා ඕන තරකින් ධර්මයේ උකහා ගන්නවා. දැන් ධර්මයට හික්මන්නේ ධර්මයේ පිණිස වෑයම් කරන්නේ ධර්මයට ආස වෙලා තියෙන්නේ අපිට හොයාගන්න බෑනේ අපි ධර්ම අවබෝධ නැද්ද කියන එක. ඒතර අපි හැමසෙම අපේ බයස් එක නැත්නම් අපේ තියෙන බාහිරය තියෙන එක හොඳයි අපිට මේක තව හොයන්න තියෙනවා කියන එක. ඒක තමයි අපිව ඉස්සරහට අරන් යන්න තියෙන හොඳම ආයුධය. හොඳම නියාමයයි. අපි දැනගත්තොත් අපි තමයි දැන් ඔක්කොම හරි ගිහලා තියෙන අපි දැන් තේරුම් අරන් ඉන්නේ කියලා එතනම අපි ලොස් වෙනවා. හරිද? ඇයි? පිරිනොම් පාන තැන තාක් හුස්ම ගන්නවා කියන හරි වෙහෙස තියෙනවනේ. නේ? ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය පවතිනවනේ. එහෙනම් එතනිනුත් ගැලවෙන තැනටම කරන්න ඕනේ. හරි? මම කියන්නේ ගියේ අර අපි මේ මට්ටමට කොහොමද අපේ මේ මනස විකසිත කරගන්නේ කියන එක. කියන්නේ අපි කොහොමද සත්‍යයක් කියන තැන හොයාගන්නේ කියන එක. තේරෙනවද? අර්ථය ධර්මයේ ඉස්මතු කරගන්න කොහොමද අපි හික්මෙන්න ඕනේ කියන එක මට කියන්න ඕනේ අතට. හරිද? ඒකෙදී මෙන්න මෙහෙම බලන්න ඕනේ. හරි? අර මම මුලින්ම මතක් කරා වගේ මේ සාමාන්‍යයෙන් කිසිම දෙයක් නොදන්න අතදරුවෙක් ඉපදිලා කාලයක් එක්ක යා වටපිටාව තියෙන ගුණධර්මات එක්ක පෝෂණය වුණාම යම්කිසි මට්ටමක තේරෙනවා මේක හොඳයි මේක නරකයි කියන එක. ඕක තමයි හොඳයි කියන ගතිය. සාමාන්‍ය ලෝකේ හොඳයි කියන්නේ. ඊට පස්සේ ධර්මයක් එක්ක යා හොයන්න යනකොට මොකෝ වෙන්නේ? ධර්මයක් හොයනවා කියන්නේ අර දෙමළ ඉගෙන ගන්නවා වගේ වැඩක් ඈ. දැන් දෙමළ ගැන දන්නේ නැති මිනිස්සෙක් දෙමළ ඉගෙන ගන්න කොහොමද මුලින්ම උත්සාහ වෙන්නේ? එයා කොහෙන් හරි අහ ගන්නවා අර වපසරියෙම දෙමළ කියලා જાතියක් තියෙනවා කියන එක. හරිද? ඒතර දෙමළ කියලා જાතියක් තියෙනවා කියපු මිනිස්සු ළඟට ගියාම සමහරවිට දෙමළ ඔක්කොම ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්න ටික කියනවා. ඒකෙන් තමයි මෙයා දිගට පස්සෙන් පන්නගෙන යන්නේ. අර රතින් වල පුපුරනවා වගේ තමයි. පළවෙනි එක පත්තුවර ගත්තා නම් අන්තිමටම පුපුරනවා. ඒ වගේ. හරිද? ඔහොම මෙයාගේ තියෙන අර යහපත කියන එකේ සීමාව වැඩි වෙන එක තමයි ඇත්තම ධර්ම ශ්‍රවණයකින් වෙන්නේ. සත්පුරුෂාර්ශයෙන් වෙන්නේ ඕක. පැහැදිලිද? මේක බලන්නකෝ. ගුණ ධර්මයක් නැත්නම් සාධුත්වය දිගට විකසිත වෙනවා කියන එකේ අර්ථය තමයි එයාට ලෝකයේ සම්බන්ධ අවබෝධය තීව්‍ර වෙනවා කියන එක. හොඳට එකක් තේරුම් ගන්න මේ දුක නැති වෙන කතාව නෙමෙයි කියන්නේ ආ. දුක නැති කරන කතාවට තමයි අපි කැමති සත්‍ය අවබෝධය කියලා. දුක නැති කිරීම නෙමෙයි කියන්නේ. හරිද? දුක්ඛේ ඥානං කියන එක බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. හරිද? දුක කියන්නේ මොකක්ද කියන එක. කෙතෙකින් දුක වෙනවද කියන එක. කෙලෙස දුක හට ගන්නවද කියන එක බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. අපිට ඕනේ එහෙම නෙමෙයිනේ. අපිට ඕනේ දුක අයින් කරලා දාන්න. හරිද? ඔය දුක අයින් කරලා දාන්න හදන පිස්සුව හින්දා තමයි අපිට කිසිම තැනක මේ සමහර කාලයක් යනකොට ධර්මයට එපා වෙන මට්ටමට එන්නේ. ඒ දුක අයින් කරන්නේ ධර්මය හන්නේ. දුක එහෙම අයින් වෙන්නේ නැහැ. ජීවිතේ පවතින තාක් දුක අයින් වෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ හිතුව මොකද දන්නවද? අපි හිතන් ඉන්නවා අපේ ජීවිතේ සැප සහ දුක කියලා දෙකක් තියෙනවා කියලා. හරිද? අපි හිතන් ඉන්නවා අපේ ජීවිතේ සැප සහ දුක කියලා දෙකක් තියෙනවා. ඒ හින්දා දුක් කැලලා අයින් කරගත්තා නම් සැපේ ඉන්න පුළුවන් කියන එක අපි හිතන්නේ.
මට නිකන් උදාහරණයක් කියන්න අපි ජීවිතේ සැපෙන් හිටපු තැනක. දැන් අපි හිතන් ඉන්න සැප කියලා මොකක් හරි යතිනවනේ. එතනට මොකක් හරි උදාහරණයක් දෙන්න. සැප කියන්නේ මේකයි හාඳුරන්නේ. තියනවද එකක් එහෙම? අපි හිතමුකෝ හොඳ රස කෑමක් කෑවා කියලානේ. ඕක සැපයක් නේ. ඕක සැපයක් හරිද? ඔය සැපේ එන්නේ කොහොමද? ඒ කෑම හම්බුන්නේ නැහැ කියන දුකත් එක්ක. එනේ දුකේ අඩුවීමක් අපි අද සැපයි කියලා කතා කරන්නේ. පැහැදිලිද? ඒකයි අර නිබ්බානම් පරමං සුඛන්ති කියලා බුදුහාමුදුරුවෝ එතනට පෙන්නන්නේ සුඛය. පැහැදිලිද? මේක හොඳ උපමාවක් තියෙනවා බර්ටෝල් බෙස්ගේ කතාව. එතුමාර කරපු ලස්සන මේ නිසන්සස් තියෙනවා අපේ හිටපු මහාචාර්යවරයෙක් එක්ක පරිවර්තනය කරලා තිබ්බා. කාලෝ ෆොන්සේක මම. ඔව්. එතුමාගේ පරිවර්තනය. ඒක අර ලස්සන උපමාව තමයි ගිනි ගන්න ගයක් ඇතුලේ සතුටින් hina වෙවි ජොලි කර කර ඉන්න මිනිස්සු ගොඩකට එළියේ ඉන්න මිනිස්සෙක් කතා කරනවලු එළියට එන්න කියලා. හරිද? එතකොට අර ඇතුලේ ඉන්න මිනිස්සු අහනවලු එළියට ආවම මොනවද අපිට ලැබෙන්නේ කියලා. තේරෙනවද? ඔය පැවැත්ම සහ නිවනේ තියෙන අර්ථය ඔය තියෙන්නේ. ගිනි ගන්න තැනක සතුටින් ඉන්නවා කියන්නේ අති මෝඩද නැද්ද? මං අහන්නේ ගිනි ගන්න තැනක සතුටින් ඉන්නේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ යා ඒ තියෙන යථාර්ථය දන්නේ නැහැ කියන එකනේ. ඒතර එයාට අපිට කියනවා එන්න එළියට කියලා. මනුස්සයා එන්නේ ඇයි? ඉපදිච්ච දවස් දැන් ගින්නට හුරු වෙලානේ මනස. තේරෙනවද? ඉතින් ඊටාම කලාතුරකින් මිනිස්සෙක් අර ජනේලකින් හරි එළිය දාලා ඔලුවට දාන්නේ නේ. ජනේලයක් කරලා හරි ඔලුව දාන්නේ ඊටාම කලාතුරකින් කෙනෙක්. පැහැද? ඕක මට බුදුහාමුදුරුවෝ මතක් කරනවා ස්වාමීන් වහන්සේලාට මේ දදයක් තියෙන මිනිස්සෙක්. ওই දදේ ගින්නෙන් තවනකොට සැප නැද්ද අහනවා. බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ සැපයි තමයි කියලා. ඊට පස්සේ කියනවා ඔය සැපේ පවතින මොනව නොදන්න තාක්ද? කුමක් සම්බන්ධව නොදන්න තාක්ද ඔය සැපේ තියෙන්නේ අහනවා. ඔය දදයක් තියෙන මිනිසයාට. ස්වාමීන් දදේ ගැන නොදන්න තාක් තමයි කියනවා. මොකද දදේ ගැන දැනගත්තා නම් එයා ප්‍රතිකාර කරන්නේ දදේට. තේනවද? දදේට ප්‍රතිකාර කළා දදේ සුව වෙච්ච ගමන් මොකෝ වෙන්නේ? කලින් සැපයි කියපු ගින්න මේ වෙනකොට ළඟටවත් ගන්න නැහැ කියනවා. ඇයි? එතකොට තමයි දන්නේ පිච්චිච්ච එකක් ආශ්‍රය කරේ කියන එකනේ. පිච්චිච්ච තනකයි මම සතුටින් ඉන්න හැදුවේ කියන එක. හරියන්නේ නැහැ. තේනවද? ඉතින් හොඳට තේරුම් ගන්න මේ ලෝකේ කාලා වතුර බොන්න විදියක් නැහැ අපිට. හරි. කියන්නේ මේ යන රවුමත් එක්ක අපිට හැප්පිලා අපිට බේරෙන්න බෑ. කියන්නේ කාමයට එක්ක ගැටිලා බේරෙන්න බෑ. ඒක හරියට මුහුදු රැල්ලත් එක්ක ගහ ගන්නවා වගේ වැඩක්. මුහුදු රැල්ලට වගේ වගක්වත් නැහැ අපි වහන්නේ. අපි ගහගෙන අපිටම මහන්සිලා අපි මේකේ මැරලා යනවා. ඒකයි කාමය කියන ඕගේ භයානකත්වය. හරිද? ඒක දන්න සත්පුරුෂය තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න මම උත්සාහ කළ යුතුයි කියන එකෙන් පොඩ්ඩක් අයින් වෙන්නේ. අල්පේච්ච වෙන්නේ. ජීවිතේ පොඩ්ඩක් අර මිනිමලිස්ටික් කරගන්නේ. මහේච්ඡතා පොඩ අඩු කරගෙන කලියුත්තේ මොකද්ද කියන එකට තමන්ගේ වපසරිය හදන්නේ සත්පුරුෂෝ. හරිද? ඒතර තමයි ඒ වගේ ගුණයක් පුරන මිනිස්සුන්ගේ ආශ්‍රයට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සම්බන්ධ කරන්න බෑනේ. තේරෙනවද? ආසින්න දෙවිවරුන්ත් එක්ක ජීවත් වෙන්න ඕන නම් පොළොවේ ඉඳන් කුඹුරු කොල්ල වැඩක් නැහැ නේ. තේරෙනවද? ඒ වගේ වැඩක්. හරි. ඉතින් මම අර කියනාවේ බුදු කෙනෙක් පෙන්වන ඔය යහපත නැත්නම් සාදුහු කියන ගුණේ ගැඹුර අපි බලන්න අපිට හැමසෙම වෙන්නේ උපමාවක් ගන්න. හරිද? ඒ මොකද මම අර ඉස්සෙල්ලා කියපු අර්ථය නිසා. ලෝකය කියන්නේ ගින්නක්. මම හොඳට කිව්ව එක බලන්න. ලෝකයේ තියෙන ගින්නක් නෙමෙයි ලෝකය කියන්නේ ගින්නක්. ලෝකය සමානයි ගින්නට. එතකොට සීතල බව නැත්නම් ගිනි නොගන්නා බව කියන එක පෙන්වන්න පුළුවන් දෙයක් ලෝකයෙන් ගන්න බෑ. හරිද? දැන් මම කියන අර්ථයට අදහස තමන්ගේ ඇතුලින් කන්ට්‍රඩික්ට් වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑනේ. තියනව නේද ඕනතරම් ලෝකේ සාමකාමී තැන් කියලා. ඒ අපිට එහෙම තේරෙන්නේ නැයි දන්නවද? දුකේ අඩු තැන්නේ අපි අද සැප කියලා නිර්වචනය කරන්නේ. ඒ හින්දායි අපිට තියෙන්නේ සමහර තැන් ලෝකේ සැපයි කියන එක. හැබැයි සැපය කියන එකේ අර්ථ දැක්වීම බලපුවම මම තේරෙනවා දුකේ අඩුවීම අපි කතා කරන්නේ කියන එක. දුකේ අඩුවීම කියන්නේ දුකම තමයි. අනන්තයෙන් අනන්තයක් අඩු කරාම කීයද? අනන්තයයිනේ. ඒක දුකෙන් දුකක් අඩු කරාම හිතනවාද දුක බිඳුවයි කියලා? එහෙම වෙන්නේ නැහැ. දුක එහෙමමයි. පැහැදිලිද මම කියන එක? එතකොට ඒ හින්දායි මම මෙතන මතක් කරේ අපිට උපමාවක් තමයි හැමතිස්සෙම ගන්න වෙන්නේ මේකේ. උපමාවක් ගන්න නැතුව මෙන්න මේකේ දුක මොකද්ද කියලා කියන්න බෑ. ඇයි මේක ලෝකයනේ? ඒතර මම කියන එක. මේකේ දුක මොකද්ද කියලා කියන්න බෑ එහෙම. ඇයි මේක ලෝකය? ලෝකයේ ඉන්න අපි මෙච්චර මේකේ පය ගහලා ඉන්නේ ඇයි? දුක හින්දාද සැප හින්දාද? සැප හින්දා. ඔන්නෝක තමයි රට්ටපාල සූත්‍රයේ උදාහරණ මතක් කරන්නේ. තණ්හා දාසෝති කියලා. අපිට හිතන්නේ අපිට තණ්හාව මේකට දිනවා කියලානේ. හරිද? අපිට තණ්හාව මේකට දිනවා කියලානේ. ඒ අපි හිතන එක. ඒකයි අපි මේවා අයින් කළා දාන්නේ. එක්ක මේවා අයින් කරනවා නැත්නම් මේවා දීදී මම අයින් වෙනවා. තේරෙනවද? මම ඉඳලා මේවා අයින් කරන එක තමයි සාමාන්‍ය මිනිස්සු කැමති. ඇයි? සැපේ ඉන්න පුළුවන් මේ ටික අයින් කරගත්තොත්. කලාතුරකින් පිරිසක් තමයි මොකද කරන්නේ? මේවා දීදී තමන් අයින් වෙන්නේ. හොයාගන්න ඕනේ සත්‍යයක් කියලා. අත්‍යවශ්‍යම තමයි ඔයගේ පැත්තේ. පැහැදිලිද? කෙසේද මට කියන්න ඕනේ අපි සත්‍ය කියන එක හොයාගන්නකොට අසත්‍ය පවතින තැනක නම් අපි සත්‍යයක් කතා කරන්න යන්නේ ඒකට ගණ්ඩ සාක්ෂි නැහැ. අසත්‍යයක් තියෙන තැනකින් සත්‍ය මතු ගන්න බෑනේ. එතකොට උපමාවක් ගන්න වෙන්නේ. වගේ මේ වගේ බලන්න කියලායි කියන්න වෙන්නේ. පැහැදිලිද කතාව? මම හින්දා ඒකට උපමාවක් කියන්න. හරි.
මේක ඇත්තම මේ ඊ අපි කතා කරගෙන ඉඳද්දී අපි මේ සහෝදරයෙක් කියපු හොඳ කතාවක්. දැන් සාමාන්‍යයෙන් මම හිතන්නේ මේක වයසත් එක්ක සහ සමහර ලෙඩ රෝගات එක්ක මේක වෙන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. ඔය රැට නිදාගත්තාම ගොරෝණ එක. හරිද? ගාක් තදර ගොරෝණ කට්ටිය ඉන්නවනේ සද්දේ සෑහෙන වැඩි. මේ කතාව පොඩි විහිළු කතාවක් වුණාට මේකේ අර්ථයක් තියෙනවා හොඳ. කොහොමද මේ අයියයි තව අයියගේ යාළුවෙකුයි රැ නිදාගෙන තිබ්බා. එක පාට මේ අයියා නැගිට ගමන් නිකන් බය වෙලා වගේ නිකන් පැනික් ඇටැක් කියන්නේ එක පාට නැගිටලා කවුද මේ කෑ ගැහුව කියලා අහලා දිනවා. හරිද? දැන් ඒකට තමයි එහා පැත්තේ නිදාගෙන හිටපු අයියත් ඇහැරුණේ. හරිද? මේක සිද්ධිය මේකයි. ඇත්තට මේ නැගිට අයියට ගෙර වෙනවා. හරිද? එයා ගොරවනවා. මේකේ මොකක්ද අතර මුනේ? කවුද කෑ ගැහුවේ කියලා එයා එක පාට මෙහෙම අර එක පාටම නිකන් විස්මයජනක ප්‍රශ්නයක් අහන්න හේතුව තමයි එයාට අමතක වුණා එයාගේ ගෙරවිල්ලේ සද්ද එහාටම ඇහිලා තමයි එයාව හැරුණේ කියන එක. හරිද? දැන් කෙලින්ම ගෝරනාඩු ආවේ අනිත් අයියට. හරිද? ඇයි උඹ ගොරවන්නේ කියලා. තේරෙනවද? දැන් මෙන්න මේක බලන්න කොයි සිටුේෂන් එක බලන්නකෝ. දැන් අර දෙවනි ගොරෝපු නැති මිත්‍රයා ඉන්නේ. එයා කිව්වොත් එහෙම මට සද්දයක් ඇහුන්නේ නැහැ කියලා. ගොරවපු හැබැයි ගොරවපු බව දන්නේ නැති මිනිස්සයා ඒක කවදාවත් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. මොකද එයාට සද්ද ඇහුණානේ. ඒකනේ හැරුණේ. කවුරුත් ගෙරෙව්වේ නැහැ කිව්වොත් එහෙම. එහෙනම් මං ඇහැරුණේ. තේරෙනවද මේකේ තියෙන අර එක තැන තියෙන අර අවුල. ගෙරෙව්වා කියන එක කොහොමද උනේ කියලා නොදන්න තාක් ඔය තියෙන ප්‍රශ්නෙට සමතයක් ලැබෙන්නේ නැහැ. හිත හදා ගැනීමක් විතරයි වෙන්නේ. මං කියන්නේ තේරෙනවද? ඒ සද්දේ ආවේ කොහොමද? ඔය සද්දේ පටන් ගන්නෙ කොහොමද කියලා හරියට අහු නොවුනොත් ඔය දෙන්න සාම කිවිසුමක් ගහලා එළියට එන්නේ. එහෙම නෙමෙයි වෙන්නේ බලන්න අපිට. අපි හැමතිස්සෙම ඒ තැනට පැලැස්තර යන්නේ නෙමෙයිද කියන්නේ. ඉතින් මම නිකමට හවොත් එimhe මේකේ තියෙන දුක මොකක්ද කියලා විස්තර කරන්න කියලා කියනවනේ. සතර මහා ධාතු හරි වර්ණ සටහනක් හරි හිතේ සංකල්පයක් හරි කියලා මොනවා හරි කියනවා. එතනින් අපි නවත්තනටක් ගාලා හොම. අපිට හිතෙනවා හරි තමයි දැන්. දුක තේරුණා මේක බැලුවා නම් හරි කියලා. තව ටිකක් ප්‍රශ්නේ අහනකොටම ගෝ වෙන්නේ. දුක හොයලම නැහැ වගේ. නිකන් උදාහරණයක් කොතෙම දැන් මේකේ සතර මහා ධාතු කියලා ගන්නවා කෙනෙක් ඈ. සතර මහා ධාතුවේ මේකේ තියෙන මොන ගතියද? ඝන ගතිය. පඨවි කියලා ගන්නවා. ඊට පස්සේ පඨවි කියන්නේ ගොරෝසු ගතියනේ. ඔයා ගොරෝසුයි කියලා කොහොමද තේරුම් ගත්තේ? මේසයක් අල්ලලා. හරි? දැන් වටාපත කියන වස්තුවෙන් ගැලවෙන්න මේසයක් කියන වස්තුව ගන්නවා. හැබැයි වටයක් කියන්නේ එයා හිතන්නේ නැහැ නේද? ඒ කියන්නේ අර තම කොලේ වහලා ගහනවා කියලා කියන්නේ. අර මම එදා කිව්වේ මේ නීත්‍යානුකූල වංචාව කියන එක. ඒක ඔය වෙන්නේ. නීත්‍යානුකූල වංචාව වෙනවා. තේරෙන්නේ නැහැ. ඊන් සරල දිනේ සොයන් වින්දනයක් Tamanට පොඩි වින්දනයක් තියෙනවා ඒකනේ. අයියෝ සයන්තන් ඇදී දුකෙන් නිදහස් වුණා. ඒ ත්‍රිල් එකත් ඇඟේ තියෙනවා. ඕන එකක් බල හිත යනවා. මඤ්ඤණාවේ ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැ. බැලද? මම එකයි කිව්වේ අසත්‍යයක් තියෙන තැනක මේකයි සත්‍ය කියලා අසත්‍යයෙන් පෙන්වන්න බෑ. මට හොඳට මේක හිතලා කියන්න ඕ. අසත්‍යයක් තියෙන තැනක පෙන්වන්න වෙන්නේ මොකද්ද? සත්‍යද අසත්‍යද? හා? අසත්‍ය පවතින තැනක පෙන්වන්න වෙන්නේ සත්‍ය කියලා අසත්‍ය. පැහැද? මං කියන එක. දැන් ප්‍රශ්නේ මේකයි. ඕක කන්ට්‍රඩික්ට් වෙන්නේ අපි සත්‍ය කියලා බාරගෙන ඉවරනේ මේක කලින්ම. දැන් අපි සත්‍යයි කියලා බාරගත්ත තැන අසත්‍යයි කියන දෙනින් පෙන්වනකොට මොකෝ වෙන්නේ මනස? ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. එහෙම කොහොමද කියන්නේ මෙච්චර කල් අපි දරන් හිටපු එකනේ. අර කාලම සූත්‍රය කියන්නේ. පරම්පරාවෙන් කවුරු හරි කිව්ව නිසා ගුරුවරු කිව්ව නිසා ඔය කතන්දර එන්නේ. අපිට ඔය ටිකෙන් අපිව ආයි කවුන්ටර් කරනවා. ඉතින් අම්මත් කිව්වනේ මේක. අර පොතේත් මෙහෙම තියෙනවානේ. කියලා එන්නේ නැද්ද? ඒකයි ඔය සූත්‍ර බලනකොට හිතන්න එපා මේ පිටසක්වල ජීවින්ට කියපු කොටසක් ඔය තියෙන්නේ කියලා හොඳේ. එහෙම නෙමෙයි මේ අපිට සාමාන්‍ය ජීවිතේ වෙන සිද්ධිය කියන්නේ බුදුහාමුදුරුවෝ. මෙන්න මෙහෙම තමයි උඹලා මේ වගේ තැන්වල වැඩ කරන්නේ කියලා කියන්නේ. පැහැදිලිද? ඒක සාමකාමීව මං හිතන්නේ අපේ අතීත සිද්ධාන්ත සිද්ධි ගැන හිතුවනම් තේරෙයි බුදුහාමුදුරුවෝ කියපු ටික අපි එහෙම කරනවා. තේරෙනවද? යා සල්ල කතාව. දැන් මම මොකක් හරි කියනවද? මේ වෙලාව ඊට පස්සේ දැන් හිත හදා ගන්නවා හාමුදුරුවොත් එහෙම කිව්වනේ. එහෙම එන්නේ. තේරෙනවද මං කියන්නේ? හාමුදුරුවෝ කාලේදී අපි අඳුරනවානේ. ඒක අර බණ පොතේත් එහෙම තියෙනවානේ. හුඟ කට්ටියත් එහෙම කියනවානේ. ඔහොම තමයි අපි බහින්නේ උකට. හරිද? ඕකේ අනිත් පැත්ත මොකද්ද? මේ පිළිගැනීමේදී එක තැනක් තියෙනවා අර භක්තියක් ආවොත් ඒ භක්තිය පිහිටපු කෙනාට පුළුවන් අරයා පොඩ්ඩක් වෙනස් කළ දෙන්න. එයා ප්‍රඥාවන්තයි නා. භක්තියෙන් අන්ධභාවයට ශ්‍රාවකයන්ව පත් කරන්නේ නැතුව ඒක ශ්‍රද්ධාව පැත්තට උත්කෘෂ්ඨ කරලා ධර්මයේ සරණ යවන්න පුළුවන් දක්ෂ කෙනෙක් නම් එහා පැත්තේ ඉන්නේ. ඕක අනිත් පැත්ත භයානකයි. හරිද? භක්තියෙන් අන්ධභාවයට පත් කරලා තමන්ගේ වහල් සේවයට ගත්තොත් ඒක භයානකයි. ඊටත් වඩා භයානක මොකක්ද දන්නවද? කියන දෙයක් හොයන්න නැතුව ප්‍රතික්ෂේප කරන එක. කියන දෙයක් හොයන්න නැතුව ප්‍රතික්ෂේප කිරීම තරම් අති භයානක මෝඩ දෙයක් ලෝකේ නැහැ. හරිද? ඒක ලෝකින ප්‍රඥාවන්තයෝ පවා කියන එක. ඒ කියන්නේ දෙයක් කිව්වහම හාත්පස හොයන්න නැතුව කියවන්න එපා මොනවද කියන එක. තේරෙනවද? ඒකනේ අර කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා අදහසක් තියෙන්නේ.
ක්‍රිටිසයිස් කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක කන්ස්ට්‍රක්ටිව් වෙන්න ඕනේ. කියන්නේ ඒකට පදනමක් ඕනේ. මෙය මෙහෙම වුණා නම් මේක වෙන්න බෑ නේද කියන එකේ. එතකොටනේ සාකච්ඡාවක් හැදෙන්නේ. නැත්තම් ඔබ කියන එක වැරදි කිව්වම මොකෝ වෙන්නේ? තමුන් කියන එක මේක වැරදි කිව්ව ගමන් ඒක ගන්න බෑ. ඒ ඉතින් කිසි පදනමක් නැහැනේ. අර හොඳ කියමනකුත් තියෙනවා දැන්. කෙනෙක් කියන දෙයක් සම්බන්ධව ඒ කෙනාට වගකීමක් තියෙනවා. හරිද? දැන් මම දෙයක් කිව්වොත් මම මේ කියපු දේ සම්බන්ධව මට වගකීමක් තියෙනවා. හැබැයි ඒක අහපු කෙනා තේරුම් ගත්තේ කොහොමද කියන එකට වග කියන්න මට බෑනේ. මං කියන දේ කොහොමද ඕගොල්ලෝ අහගත්තේ කියන එකට මට වගකීමක් ගන්න බෑ නේද? ඒක තම තමන්ගේ අත්දැකීමද ඒක වෙන්නේ. ඒතර හොඳම දේ මොකද්ද? අපි දෙගොල්ලන්ට මේකේ සත්‍ය අසත්‍ය යථාර්ථය බොරුව කියන එක තේරුම් ගන්න තියෙන හොඳම අර්ථය මොකද්ද? තේරුම් ගත්ත එක නැවත කියන එක ඒක තව තව විස්තර කරගන්න සාකච්ඡාව ඇති කරන එක. පැහැදිලිද? ඒකයි සාකච්ඡාව කියන එකේදී මේ ලෝකේ තියෙන උත්කෘෂ්ඨම ධර්ම න්‍යායන් උලුප්පන්න පුළුවන් කියන්නේ. බුදුහාමුදුරු මතක් කළම තියෙන එකනේ. සත්පුරුෂ සංසේවණිය, සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝමනසිකාරය ධම්මදම් පරිපදාව. ඔය කියන මූලික අංග හතර පරිපූර්ණ වෙන්න තියෙන ප්‍රධානම දෙයක් මොකද්ද? සාකච්ඡාව, two way communication එක. තේරෙනවද? එතනින් තමයි උලුප්පන්න පුළුවන් අර්ථය. පැහැදිලිද? දැන් මම මේ වට පිටාවක් කියන් ආවේ අසත්‍යයක් තියෙන තැනක සත්‍යයි කියලා අරගත්ත පිරිසකට අසත්‍යයි මේ තියෙන්නේ කියලා කියනකොට ලොකු අමාරුවක් එනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. හරිද? ඒකට තමයි උදාහරණයක් කියන්නම්. ඒ උදාහරණෙත් එක්ක අපි අර්ථය අල්ලන් යමු. අර ඉස්සෙල්ලා අර මේ ගොරෝන උදාහරණේ ගත්තේ අර්ථයක් පෙන්වන්න කොච්චර මට්ටමකින් අපි හිර වෙනවද මේක කියන එක. එනේ ඇත්ත මොකක්ද කියලා පෙන්වන්න ගියොත් ඒකට ගෙරෙව්වේ නැහැ කියලා කියන්න බෑ. ඇයි සද්දයක් ආවනේ. ගෙරෙව්වා කියලා කියන්න බෑ. මොකද තමන් ගෙරෙව්ව කියලා තමන් දන්නේ නැහැනේ. හිර වෙනවා. පැහැදිලි? මෙන්න මේක බලන්නකෝ. මට හොඳට හිතලා කියන්න ඕගලන්ට වම් මතක් තියනවා කියලා බය නැතුව කියන්න පුළුවන් කොහොමද? හා? දකුණු මතක් තියනවා කියලා කොහොමද කියන්නේ? දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ වම් මතක් තියෙන්නේ කොහොමද කියලායි මගේ ප්‍රශ්නේ අහුවේ. ඒතර උත්තරේ හරි දකුණු මතක් තියෙන හින්දා කියලා. එතනට හරයි. ඒ හරිනේ. වම් මතට උත්තරය දුන්නා දකුණු මත කියලා. දකුණු මත තියෙන්නේ කොහොමද කියලා? අරක හරි වගේ තමයි. වම් මත තියෙන්නේ ඇයි වම් මත තියෙන්නේ කොහොමද කියලා කෙනකින් ප්‍රශ්නයක් අහුවාම උත්තරේ දෙනවා දකුණු මත තියෙන හින්දා. එතනින් මේක නැවැත්තුවොත් වැඩේ හරි. හැබැයි දකුණු මත කොහොමද තියෙන්නේ කියලා ඇහුවා. අනිත් එකට යනවා. දැන් බලන්න ප්‍රධාන උපකල්පනය මොකද්ද? වම් මත පැවතුනේ දකුණු මත නිසා. එතකොට දකුණු මත කියන ප්‍රත්‍යයන්නේ වම් මත ස්ථාවරව තියාගත්තේ අපි. ඒතර දකුණු මත තියෙන්නේ කොහොමද කියලා ගත්ත ගමන් මොකෝ වෙන්නේ? ආයන්නේ මේකට වම් මතට. පේනවද වම් මත කියන එක අස්ථාවර හින්දානේ ප්‍රශ්නයනේ වම් මත තියෙන්නේ කොහොමද? අස්ථාවරත්වය පේනවද? ඒක ස්ථාවර කරගත්තේ කොහොමද? දකුණු මත කියලා. දකුණු මත ප්‍රශ්න කරපු ගමන් මොකෝ වෙන්නේ? අර අස්ථාවරත්වයට ආයනවා. මං කියන්නේ පැහැදිලිද? ඕක තමයි ලෝක ස්වභාවය. පැහැදිලිද? වම් මත තියෙන්නේ කොහොමද කියලා අහුව ගමන් කියන්නේ දකුණු මත. දකුණු මත තියෙන්නේ කොහොමද කියලා කියපු ගමන් කියන්නේ වම් මත. පේනවද ඔය තියෙනවා නිකන් පොඩි චක්‍රාකාර පිස්සුවක්. දැන් ඕකේ හොඳට බලන්න ඕකේ තියෙනව නැහැ කියන ගණයට ගන්න පුළුවන්ද කියලා. වම් මත තියෙන්නේ දකුණු මත නිසා කියලා ගත්තොත් මෙතනින් මේක ක්ලෝස් කරොත් මේ chapter එක තියෙනව නැහැ කියලා ගත්ත හැකි. තේරෙනවද මම කියන එක? එයි වම් මත තියෙනවා දකුණු මත තියෙනකම් දකුණු මත නැත්තම් වම් මත නැහැ. ගත්ත හැකිනේ මොකක් හරි සම්බන්ධයක් දාලා. හැබැයි දකුණු මත එක්සිස්ට් වෙන්නේ වම් මත නිසා කියලා ගත්ත ගමන් මට පුළුවන් නම් මේ මම කියපු ඉක්වේෂන් එක බිඳින්න බලන්න කොහෙන් හරි. වම් මත තියෙන්නේ දකුණු මත නිසා කියලා සහ දකුණු මත පවතින එහෙනම් වම් මත නිසා කියන ඔය තියෙන සමීකරණය කොහෙන් හරි බිඳින්න. පුළුවන් බිඳින්න. ඒක තමයි. ඔන්න ඔතනින් තමයි යන්නේ ත්‍රිකෝටිකයට. හරිද? මුලින්ම අපි ගන්නවා මොකද්ද? දකුණු මත තියෙනවා වම් මත තියෙනවා කියන එක. ඕකනේ අපේ මූලික බේසික් කර අදහස. තියෙනවා කියන එකනේ. ඒකෙදි මෙහෙමයි මම හොඳ කතාවක් කියනවා. එක්කෝටිකය කියන්නේ එක සීමාවක් පමණක් පවන වෙන තැන. අපි කෙලින්ම හිතන්නේ වම් මත තියෙනවා. අපි දකුණු මත ගැන අදහසක්වත් අපිට හිතෙන්නේ නැහැ නේ. ටිකක් කල්පනා කරලා තමයි නෑ නෑ එහෙම නෑනේ නේ වම් මත තියෙන්නේ දකුණු මත නිසානේ. එහෙම තමයි අපිට හිතෙන්නේ තව ටිකක් ඉස්සරහට හිතනකොට. ඊට පස්සේ දැන් මම කිව්වහම දකුණු මත තියෙන්නේ මොකක් නිසාද කියලා වම් මත කියලා ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒක තමයි දැන් දකුණු මත තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. වම් මත තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ දකුණු සහ වම් මත තියෙන්න පුළුවන් නොතියන්න පුළුවන් ඔය කියන්නේ නේ. දිකෝටිකෙන් ත්‍රිකෝටිකයට. තව ටික අසංකීර්ණ කරනම මොකෝ වෙන්නේ? හරි හරි මේ දකුණු මත හෝ වම් මත නෙමේ දකුණු මතත් නොවන වම් මතත් නොවන සිද්ධියක් තමයි ලෝකේ පවතින්නේ කියලා ගන්නවා. ඇයි ඒක ඉහළ කෝණයක්නේ. ඒ වම් මතත් නොවන දැන් මෙහෙම මම උදාහරණයක් කියනවා. අපි මේවට වම් මත දකුණු මත කියලා කිව්වට මේ උපමාවක් හරි මේකට වම් මතය මේකට දකුණු මතය කියලා හින්දානේ ওই ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මෙතන ඇත්තටම තියෙන්නේ පස් ගොඩක් නා. ඒක නම මම දන්නේ නැහැ.
ඒ පස් ගොඩක් කියලා දන්න කෙනාට හිතෙන්නේ මොකද්ද? මෙතන වම් මතත් නෙමෙයි දකුණු මතත් නෙමෙයි තියෙන්නේ. ඊට ඉහළ තර්කයක්. අර මමත් නොවේ මම නොවෙත් නොවේ කියන අර්ථය වගේ එකක්. පැහැදිලිද? ඒවා කෝටික. ඒවට කියන්නේ සීමා කියලා. පැහැදිලිද? චතුස්කෝටික වලින් පෙන්නන්නේ ඕනේ. ඒක තමයි අපිට යන්න තියෙන තැන උතන අන්තිමට. හරිද? ඒකයි සමහරවට ගන්නේ. يعني මෙතන තියෙන සත්පුද්ගල භාවයක් නෙමෙයි ක්‍රියාවලියක් කියලා. ක්‍රියාවලියක් කිව්ව ගමන් ආයි මොකෝ වෙන්නේ? ඊ පැවැත්ම තියෙනවනේ. සකස් වීම කියන්නේ මොකද්ද? හට ගැනීම මම කියවන්නේ බුදු කෙනෙක් මතක් කරනවා නම් මම කියන්නේ ප්‍රඥාවන්තයෙක් මතක් කරනවා නම් මතක් කරන්නේ මොකද්ද? කොහොමද මේක වෙන්නේ කියන එක. කොහොමද වෙන්නේ කියන එක බලන්නේ. ඔන්න ඔකට තියෙන හොඳ ලස්සන වචනයක් තමයි සකසීම නැත්තම් සකස් වීම වෙන්නේ කොහොමද කියන එකනේ. මම කියනපු අර්ථ වැරදි. කියන්නේ සකස් වීම වෙන්නේ කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. ඒතර සකස් වීම කියලා දෙයක් වෙන්නේ කොහොමද කියලා නේ අහන්නේ. සකස් වීම කියන්නේ ස්වභාවය තමයි. පැහැදිලිද? පැහැදිලිද මම කියන එක? මට කියන්න ඕනේ හොඳට බලන්න වම් මත පවතින දකුණු මත නිසා දකුණු මත පවතින වම් මත නිසා කියන සිද්ධිය ගත්ත ගමන් අපි ඔහේ හිතන හින්දා තමයි මේවා ගාණක් නැත්තේ. හරිද? කියන්නේ මෝඩයි කියලා තේරෙන්නේ නැත්තේ හින්දානේ. දිගට හිතනකොට තමයි අර වගේ ඉතාම පෘතුල මට්ටමේ දර්ශන නිර්මාණය වෙන ලෝකෙට. චතුස්කෝටික, නවකෝටික, සොළොස්කෝටිකක් තියෙනවා. හරිද? එච්චරට යන්නේ එහෙමයි. ඔය මාන කියන්නේ. අපි ආදිනවනේ අපි ද්විමාන දන්නවා, ත්‍රිමාන දන්නවා, චතුර්මාන දන්නවා, පංචමාන තියෙනවා. 7D, 8D ඕන තරම් තියෙනවා දැන් හරි. එච්චර මාන වලට විහිදෙන්නේ කොහොමද? මේක දිහා බලන කෝණ වෙනස් කරනවා. බැලද? ඒකෙදි අර අපි දන්න සීමාවට වඩා ඉහළ දෙයක් එන බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ හැමමයි. පැහැදිලිද මං කියන්නේ? ඒ නිකන් අක්කව පෙන්නලා නංගිව දෙනවා වගේ වැඩක් ඔය. මං අක්කගේ ප්‍රශ්නේ අහන්නේ පෙන්නන්නේ නංගිලා ටික. ඒක හරියට අලිබබා සහ හොරුවතලිය වගේ. හොරුන්ගේ ප්‍රශ්න විසඳන්න මහවරාව ගන්නවා කූඩුවට. මහවරත් උත්තර දෙනවනේ. ඒක හරියට අර තමන්ගේ තියෙන ගෙරවිල්ල හැනට තමන්ම හැරිලා තමන් අහනවා කවුද ගෙරෙව්වේ කියලා. පැහැදිලිද මං කියන එක? හරි. එතන බලන්න ඔතන ඔය තියෙන චක්‍රීය ක්‍රියාදාමය නැත්නම් ඔකට චක්‍රයක් කියන එක වැරදි ඇත්තටම. මොකද මම චක්‍රයක් කියන්නේ වම් මත නිසා දකුණු නිසා වම් මත කියන සිද්ධිය අරලා. හරිද? චක්‍රීයයි කියලා කිව්වහම අපිට තේරෙන්නේ ඔහොම එකක්නේ. හරිද? ඕක තමයි අපිට හිතෙන්නේ. වම් මත නිසා දකුණු අත නිසා වම් මත. අර චක්‍රය මතකනේ. මෙහෙම නිකන් අර සර්කල් එක වගේ කැරක් කැරක දිනනවා කියලා අපිට වෙන්නේ. එහෙම නෙමෙයි. බලන්න හොඳට. වම් මත ඇති කල්හිම දකුණු අත වෙනවා කියන සිද්ධිය තියෙන්නේ මෙතන. තේරෙනවද ඒක? වම් මත ඇති කල්ලිම දකුණු මත වේ කියන සිද්ධිය තියෙන්නේ. හරිද? මේකේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? අපි අරගෙන ඉවරයි වම් මත සහ දකුණු මත කියන විභේදනය. එනේ මං කිව්වර සීමා සහිත චින්තනය නිසා අපි ගන්නවා මේක තියෙනවා මේකත් එක තව එකක් තියෙනවා කියන එක. හරිද? ඒ අර්ථයෙන් තමයි අපිට හිතෙන්නේ වම් මත තියෙනවා දකුණු මත තියෙනවා කොහොම මේ දෙකක් කියන්නේ කියලා කොහොම. හරිද? ඒ අර්ථය වැරදි. ඒ හින්දා තමයි අර චක්‍රයක් තේරෙන්නේ. හරිද? හොඳට බලන්න වම් මත කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? දකුණු අත කලින් තිබ්බොත් දකුණු අතත් එක්ක තිබ්බොත් දකුණු අත පස්සේ ආවොත්? පැහැදිලිද මං කියන එක? දකුණු අතත් එක්කම තිබ්බොත් කියන එක තමයි දැන්ට සාධාරණ උත්තරේ. හැබැයි එතනත් ගැටලුවක් තියෙනවා. හරිද? ඒ තේරෙනව නේද? දකුණු අත කලිනුත් නෙමෙයි පස්සෙනුත් නෙමෙයි කියන එක. පැහැදිලිද? ඒ වගේම දකුණු අත පවතින්නේ කොහොමද කියලා ප්‍රශ්න අහනකොට වම් මත පැවතුනොත්මයි පැවතෙන්නේ කියන සිද්ධිය තේරෙනව නේද? තේරෙනවද? එතකොට අපිට එන උත්තරය තමයි වම් මතත් එක්කමයි දකුණු අත. දකුණු අතත් එක්කමයි වම් අත කියන එක. හරිද? හොඳට බලන්න හරිද? අපිට තේරුම් යන්නේ ලෝකේ දෙයක් එකකට පස්සේ එකක් වෙනවා කියන සිද්ධියට. පැහැදිලිද? එකකට පස්සේ එකක් තමයි අපි ඕක සම්බන්ධ කරලා ගන්නෙ. තේරෙනවද? මට කියන්න මේක මෙතන ආලෝකමත් කියලා කොහොමද ඔයගොල්ලෝ තේරුම් ගන්නේ? අඳුරගෙන කොහොමද අදහස ගත්තේ? අඳුරගෙන අදහස ගත්තේ දැන්ද? තේරෙනවද මං කියන එක? මං අන්නේ ඒ තැනටයි අදහස ගත්තේ. ඒ කියන්නේ අපි සංසන්දනය කරන්නේ කලින් හෝ පස්සේ දෙයකට. පස්සේ දෙයකට නම් අතන සංසන්දනය කරන්න බෑ. කලින් දෙයක්ම තමයි පස්සේ කියලා හිතලා ගන්න යයි. හරිද? මට කියන්න ඕනේ තේරෙනවද? අපිට ස්වභාවයෙන්ම අපේ චින්තනය ඉපදෙන්නේ වම් මත එකක් දකුණු අතක දකුණු අත තව එකක් කියන එකේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ අධිකාලි මේ වේ කියලා. අපි ගන්නව නෑ දකුණු අතමයි වම් අත. තේරෙනවද? ආයි නෙමෙයි දකුණු අතමයි වම් අත කියලා ඔහොම ගන්නෙ. අපි කරන්නේ මොකද? දෙකම එකයි කියලා ගන්නවා. ඒක නෙමෙයි මම කිව්වේ. ඔය දෙකම එකයි කියන එක නෙමෙයි මට කියන්න ඕනේ අතරම. මම කිව්වේ අපි ඉපදෙනකොටම අපි විභේදනයකින් ගන්නවා. ඒ විභේදනය තමයි අපි එකට කරන්න හදන්නේ කියලා මේකේ. තේරෙනවද? එතකොට යන්නේ අර වන්නස් වගේ දනකට. මේ ඔක්කොම එකයි කියන දණිය. ඒක නෙමෙයි මට කියන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම් අපි අර මේ ටිකේම සාකච්ඡාවට දාපුවා. මෙතන පේනවනේ දැන් උපකරණ කිහිපයක්. පේනවනේ මේක?
පේනවනේ මේක. මේ තියෙන මේසෙ විස්තර කරන්න කිව්වොත් එහෙම කොහොමද විස්තර කරන්නේ? දැන් මෙතන ඉන්නෝනේ 5 දෙනෙක්. 5 දෙනාට මේ තියෙන රූප සටහන කොලයක ලියලා දෙන්න කිව්වොත් කොහොමද ලියන්න පටන් ගන්නෙ? ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. මෙතනින් පටන් ගන්න කියලා මම කියන්නේ. කැමති විදිහට විස්තර කරන්න පුළුවන්. මේ පේන එක. කෙනෙක් පටන් ගනි වටාපත තියෙනවා. එහා පැත්තෙන් පීරිස් තියෙනවා. ඒක යටින් කොලයක් තියෙනවා. ඊට එහා පැත්තෙන් පීරිසුයි කෝප්පෙකුයි තියෙනවා. ඒක තියෙන මේසයක් උඩ. තව කෙනෙක් පටන් ගනි මොකද? මේසයක් උඩ තියෙනවා සුදු කොලයක්. ඒක උඩ තියෙනවා පීරිසයක්. ඒකේ තියෙනවා එහා පැත්තෙන් මේක. අනිත් පැත්තෙන් මේක. අනිත් කෙනා පටන් ගනි උඩ තියෙනවා ඇණයක්. යට තියෙනවා ලීයක්. ඊට පස්සේ තියෙනවා කාඩ්බෝඩ් එකක්. ඊට පස්සේ තියෙනවා පන්නත්තා. ඔහොමත් පටන් ගනි. බලන්න මං කියන එක හරිද? මේ સિદ્ધාන්තය මේ මොහොත නිරීක්ෂණය කරන අපි හැමෝටම එන අදහසයි. මේ සිද්ධිය බලලා විස්තර ලියපු කොළ ටික කොළ 5 දෙනෙක්ට වෙන තැනක දුන්නොත් ඒගොල්ලන්ට අදහස වෙනස් තේරෙනවද? මේ සිද්ධිය සම්බන්ධව ලියපු සටහන මේකට අයිති නැති වෙන කෙනෙක්ට දුන්නොත් කොහොමද කියවන්නේ? අරක බලන්නකෝ. මුලින්ම යකඩ පින් එකක් තියෙනවා. දැන් පින් හැම වෙනවා හරිද? ලීයක් තියෙනවා. ඊට පස්සේ තල්ලත්තක් තියෙනවා. මොකද්ද මැවෙන්නේ? ඔක හොඳම කතාව. අර අහලා තිනවද මේ කාන්තාවන්ගේ කේශ කලාපේ වර්ණනා කරන කිතුල් රෑනක් වගේ කියලා. අහලා තිනවද ඒක? කිතුල් රෑන්ට උපමා කරනවා කියලා. මම ඔය ළඟදී ගිහලා කිතුල් රෑනක් දැක්ක හරිද? ඒක හරියට අර නාන්න නැතු වුනහම කෙහෙ රැළු වෙන්නේ. අර බ්‍රෙඩ් ලොක් කියලා කියන්නේ. ඒ වගේ එක. තේනවද? මටටක් ගන්නවද ඒක මේ වගේ වෙනවා කියන්නේ නාන්න නැතු ඉන්නව එහෙමනම් කියලා. තේනවද? ඒක තේනවද ඒ කවුරුරේ සාහිත්‍යකරුවා ගත්ත උපමාව එයාගේ ලෙවල් එකෙන් බලන්න ඕනේ. නැත්නම් අපිට ඒක ජෝක් එකක් වෙනවා. නාදලුවන් දෙතොල් කිව්වහම නාදලු දෙක සම්බන්ධ කරාම එහෙමද? පැහැද? ඒ තේනව නේද 1 කියලා ගන්නෙ? සේ කියලා ගන්නෙ උපමාව. ඒ අර්ථයෙන් බලන්න ඕනේ. පැහැද? හරි. මම මේ කියමින් ආපු උදාහරණෙට ගියොත් මේ තියෙන සිද්ධිය හොඳට බලන්න 5 දෙනෙක් නෙමෙයි කෝටියක් ඇවිල්ලා විස්තර කරත් කෝටි ආකාරයක විස්තරයක් එන්නේ මෙතනට. හැබැයි හොඳට බලනවා කියන එක හරිද? කෝටි ආකාරයක විස්තරයක් තිබ්බත් මේ සිද්ධිය කියන්නේ සිද්ධිය කිව්වම තේනවද ටිකක්? දැන් අපි මේ බාණ්ඩෙන් බාණ්ඩි කියන්න ගියාම හිතන්නේ මේකෙන් පස්සේ මේක මේකෙන් පස්සේ මේක මේකෙන් පස්සේ මේක කියලා. එහෙම නෙමෙයි. මේ දැක්ම කියන සිද්ධිය කියන්නේ ඒක පැහැදිලිද? ඒකයි මම කිව්වේ වම් මත ඇති කල්හිම දකුණු අත වේ. දකුණු අත ඇති කල්හිම වම් අත වේ කියන සිද්ධිය. පැහැදිලිද? පැහැදිලි මං කියන එක. ඒ સિદ્ધාන්තයෙන් පිට පැන්න ගමන් චක්‍රයක් වෙන්න ගන්නවා. චක්‍රයක් වෙච්ච ගමන් ගැලවීමක් නැහැ කියලා තේරෙන්න ගන්නවා. තේරෙනවද? ඒ ගැලවීමක් නැහැ කියලා තේරෙනකොට තමයි මොකද වෙන්නේ? කර්මය ගෙවලා ඊට පස්සේ තව එක එක වෘත සමාදන් වෙලා පයින් හදන්නේ. ඒතර චක්‍රය හැඩ අඩු වෙලා ඒ වගේ කියලා. තේරෙනවද? නැත්නම් මොකෝ වෙන්නේ? මේක ඉවරයක් නැති ජීවිතයක් කියලා ගත්තොත් සදාතනික ස්වර්ගයට වගේ ආ ගන්න පුළුවන් නම් විදිහකින් ඒක බලනවා. ඔයාලට මෙතන තේරෙනවද? මේකෙන් පස්සේ මේක 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 මේකෙන් පස්සේ මේක. කොහොම ගියාට පස්සේ අර නිකන් ඩොමිනෝස් කැට වගේ තියෙන්නේ. කොහොම තියෙන්නේ? මේක පෙරළුවහම මේක පෙරලීගෙන යනවා. ඔහොමනේ යන්නේ. ඔහොම තියෙනකොට අපිට හිතෙනවා මොකද්ද? මේක අයින් කරා නම් සමීකරණෙ බිඳෙයි. මේක අයින් කරා නම් සමීකරණෙ බිඳෙයි. ඉමිතරනේ. මම එහෙම කිව්වේ පටිසමුපාද එහෙම අර්ථ බලනකොට තියෙනව නේද සමහර වෙලාවට අපි ගන්නව නේද? තණ්හාවෙන් වේදනාවට තණ්හා නුන නම් හරි. එහෙම ගන්නනේ. ඒ මූලික ධර්ම න්‍යාය. මේ ඇතිකල්ලි මේ වේ කියනකොට අවිද්‍යාව ඇතිකල්ලිම ජාජරා මරණ වේ. අවිද්‍යාව ඇතිකල්ලිම ජාති වේ. අවිද්‍යාව ඇතිකල්ලිම සකස් වීම වේ. අවිද්‍යාව ඇතිකල්ලිම උපාදාන වේ. අවිද්‍යාව ඇතිකල්ලිම තණ්හා වේ. කියන්නේ දකුණු අත ඇතිකල්ලිම වම් අත වේ. හරිද? ඒක හරියට මේ වගේ. දකුණු අත ඇතිකල්ලිම වම් අත වේ. වම් අතේ ඇඟිල්ල ගලවන්න පුළුවන් වගේ එකක්. මෙහෙම පුළුවන්ද? එතන මම කියන එක මෙතන හොඳට තේරුම් ගන්න මම අර කිව්වේ සාසනයේ පෙන්වන අර්ථය ඊටාම ගැඹුරුයි. ඒ වගේම ඊටාම සියුම් කියලා මම කිව්වේ හින්දා. ඒ කියන්නේ සියුම් කියලා කියන්නේ තථාගතයන් වහන්සේලා අර්ථ දක්වන්න උත්සාහ කරන්නේ මේ කියන දැක්ම ගැන. තේරෙනවද? මේ දැන් වෙන සිද්ධිය. දැන් වෙන කියද්දි හිතන්න එපා ටික ටික වෙන එක නෙමෙයි මම කියන්නේ. මම උදාහරණයක් කිව්වොත් එම මේ උදාහරණයක් කරද? ඔහම S2 වහන් ඉඳලා ඔහම ඇරිහාම මේ අපිට සවිඥානික ලෝකයක් හම්බ වෙනව නේද? ඒකෙදි මුලින්ම දැක්කේ පළවෙනි කෙනා දෙවෙනි කෙනා ඒක නෙමෙයි. මෙහෙම හම්බෙන්නේ සිද්ධිය. ඒ සිද්ධිය විස්තර කරනෝනේ අපි කියන්නේ මේ පැත්තේ ඉඳන් පටන් ගත්තොත් මෙයා තමයි මුලින්ම දෙවෙනියා මෙයා කියලා. ඒක නෙමෙයි. මෙහෙම හමු වෙන සිද්ධිය. අන්නේ සිද්ධියට කතා කරන්නේ මෙතන. ඒ සිද්ධිය මුලාවක් කියලා කියන්නේ. ගිනි ගන්න ගේ වගේ. පැහැදිලිද? අන්තිමට ඒ සිද්ධිය අමතක කරලා පළවෙනි කෙනාගේ වැරද්දයි දෙවෙනි කෙනාගේ හොඳයි සංසන්දනය කරගෙන වැඩක් නැහැ. හරිද? يعني ගිනි ගන්න ගේ ඇතුලේ කවුද වඩා සතුටින් හිටිය කියලා හිතනවා වගේ එකක්. පැහැදිලිද? අසත්‍ය ඇතුලේ කොහෙද සත්‍ය තියෙන්නේ කියලා හොයනවා වගේ එකක්. පැහැදිලිද මම කියන එක?
මේ සත්‍ය අවබෝධය කියන එක උපමාවට කිව්වොත් හරියට මේ ගල් පිළිමයක් නෙලනවා වගේ වැඩක්. හරිද? අපිට ඕනේ කොහොමද පිළිමෙ නෙලන්නනේ. පිළිමෙ නෙලීමක් කියලා එකක් මේක වෙන්නේ නැහැ. අනවශ්‍ය ගල්පතුරු අයින් කිරීම විතරයි කරන්නේ වඩුවා. තේනවද? මං අහන්නේ අනවශ්‍ය ගල්පතුරු නම් අයින් කරන්නේ එයාට තියාගන්න එකක් රැඳෙනවද ඕකේ? තේරෙනවද මං කියන එක? සාමාන්‍යයෙන් අපි දේවක් කරනකොට මොන හරි අපි ප්‍රොජෙක්ට් එකකට ගියාම අපි තියාගන්න ටිකනේ බලන්නේ. රැස් කිරීමනේ බලන්නේ නේ. අස් කිරීම නෙවෙයි බලන්නේ. පිළිමයක් නිර්මාණය කරන මොනවද තියාගන්න තියෙන්නේ? උපමා. ඒ කියන්නේ පිළිමේ නෙලීම කියන උපමාව මං කියන්නේ. අදහස නෙමෙයි. ඒ කියන්නේ මං කියන්නේ භෞතිකව තියෙන උපමාව. පිළිමයක් නෙලනකොට වඩුවට මොනවද තියාගන්න තියෙන්නේ? ගල්පතුරු තියාගන්නද? එයි ඒ ගල්පතුරු තියාගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒක නොවටිනා නිසා අයින් කරන්නේ. ඒ අදහස උනත් තියාගන්නවත් නෙමෙයි. නෑ මම මේක ඇත්තටම මට පෙන්වන්න ඕනේ මේ ශාසනයේ නික්මනකොට අපිට නඩත්තු කරන්න තාන්න මාන්නයක් නැත්නම් තබා ගන්න හොඳයි කියන දෙයක් හමු වෙන්නේ නැහැ කියන අර්ථයට උපමාව. අදහස කියන එක හරි ඒක අර ගැඹුරු උපමාවෙන් ඇතුළට ගියාම තියෙන එක. හරිද? ඒ අර්ථයත් ලෙහෙනවා උපමාව අනිත් පැත්තට ගියාම. හරිද? මට කියන්න ඕනේ අර ගල් පිළිමයක් නෙලනකොට හැමතිස්සෙම වඩුවට ඉතුරු වෙන දෙයක් නැහැනේ. සහ මොකක්ද ඒකේ තියෙන අනිත් පැත්තේ වාසිය? මෙහෙමයි සාමාන්‍ය ලෝකේ මොනසර මේක අවාසියක්, ධර්මයේ පැත්තේ මේක වාසියක්. ගල් වඩුව තමන් පාවිච්චි කරන උපකරණ ටිකත් ගෙවා ගන්නව නේද? ඒකට කොටලා. පිළිම ඉවරනකොට මොකෝ වෙන්නේ? ආයුධත් ඉවරයි. ඉතුරු දෙයක්වත් නැහැ. දැන් පිළිමේ උපමාවක් මං කිව්වනේ. අසත්‍ය දින දෙක සත්‍ය පෙන්වන්න බෑ කියලා උපමාවක් ඈ. පිළිමේ කියන එක ගන්නකො ශුන්‍යයි කියලා දැන්ද? ගලක් තියෙනවා උපමාව කියන්නේ. ගලක් තියෙනවා ඕක කපාගෙන නෙලනවා හිස් පිළිමයක්. හිස් කියලා කියන්නේ මේ කෝප්පය ඇතුළේ හිස් වගේ එකක් නෙමෙයි ආ. එහෙම හිස්නේ අපි හිතන්නේ. අර බොල් කියලා අරතන්නේ අපි ගන්නෙ. එහෙම නෙමෙයි. එනේ වටේ පොත දිනවා ඇතුළේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. හිස් ශුන්‍ය පිළිමයක් නෙලනවා. එතකොට මොකද ඉතුරු වෙන්නේ? අන්න ඒ අර්ථය තමයි විමුක්තිය කියන එකෙන් ගන්න ඕනේ. හැබැයි ලෝකේ කවදාවත් එහෙම නිර්මාණ නැහැ නේ. මම එකයි කිව්වේ මේ ලෝකෙ ගිනි ගන්න නැති දණක් හොයන්න නැහැ. ඔව්. පැහැදිලිද? එතකොට මට කියන්න ඕනේ මේ සිද්ධියේදී අර වම් මතේ සහ දකුණු මතේ කතාව හොඳට හිතලා බලන්න ඕනේ. ඕක කොහොමමයි අපි කතා කරන සියලුම සිද්ධි වලට. හරිද? ඒ කියන්නේ අපිට මේකේ අපි ගන්නේ මූලික මට්ටම් වලදී මේ ඔක්කොම නිකන් ඉන්ඩිවිජුවල් වගේ නිකන් ඒව නිකන් ඒක විතරයි. ඒ කියන්නේ අම්මා කියන සිද්ධියට සම්බන්ධකම අපිට තේරෙන්නේ නැහැ. ඒකනේ අර මිච්ඡාදිට්ඨිය බහින්නේ ගෑණියෙක් විතරයි. තාත්තා කියන පිරිමියෙක් විතරයි. මෙහෙම දෙයක් කරාම කොහොමද හොදක් කියලා ඇති වෙන්නේ? නැත්නම් මෙහෙම ගන්නකො දානයක් දුන්නාම කොහොමද ආයුෂ ලැබෙන්නේ? කොහොමද වර්ණවත් වෙන්නේ? ප්‍රඥාවක් ලැබෙන්නේ කොහොමද මේව දුන්න කියලා එහෙම හිතන්නේ. ඒ සිද්ධිය ඒකෙන් විතරයි බලන්නේ යා. එයාට සම්බන්ධකම තේරෙන්නේ නැහැ. ටිකක් දිනුනට මොකෝ වෙන්නේ? අර තියෙන ලක්ෂය නිකන් ලක්ෂාකාරයෙන් ලෝකෙ දකපු චින්තනය පොඩ්ඩක් රේකී වෙන්න ගන්නවා. හරිනේ අම්මට සැලකනවා කියන්නේ මෙහෙම එකක් නේ. දානේ දුන්නාම ක්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් ඔකට තියෙන්න ඕනේ නේ. ඒ වගේ ලීනිය වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔක තව ටිකක් හිතනකොට මොකෝ වෙන්නේ? ඔය තියෙන රේඛාව අනන්ත වෙන්න ගන්නවා. ඒ කියන්නේ දුන්නට පස්සේ ලැබෙනවා පස්සේ දෙනවා දුන්නට පස්සේ ආයෙ ලැබෙනවා පස්සේ ආයෙ දෙනවා ඉවර යන්න තියෙනවා අනන්තයක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම රේඛාවකට යනවා හොඳිකට. පැහැදිලිද? තව ටිකක් චින්තනය අවදි කරොත් රේඛාව අනන්ත වෙන්නේ නැහැ. කෙලින්ම රේඛාව වෘත්තයක් වෙනවා. ඒ කියන්නේ මේ එකම සිද්ධිය දිගට වෙලා නේද කියලා. මැරෙමින් ඉපදෙමින් දිගට ගිහිල්ලා නේද කියලා හිතනවා යාට. එනේ සසර අනන්තයි කියලා ඇවිල්ලා. අතිශය තීව්‍ර ප්‍රඥාවක් ගෙනව තමයි මොකෝ වෙන්නේ. පටන් ගන්න තරම අවසන් වෙනවා කියලා තේරෙන්නේ. පටිසමුපාදේ ක්‍රියාත්මක නොවන තා කර්මඵලවාදයෙන් යන්නේ. කර්මඵලවාදී ක්‍රියාත්මක නොවන තා මොකෝ වෙන්නේ? මිච්ඡාදිට්ඨියෙන් යන්නේ. මම අනිත් පැත්තට කිව්වේ මිච්ඡාදිට්ඨිය ඉන්න කෙනෙක් ලෞක සම්මාදිට්ඨිය එනවා වගේ තමයි සසර ගැන අවබෝධ වෙනවා කියන්නේ. ලෞක සම්මාදිට්ඨිය ඉන්න කෙනා ලෝකෝත්තර නුවණ අවදි කර ගන්නවා වගේ තමයි හටගත් තැනම නැත්නම් හට ගැනීම සහ නිවීම කියන අර්ථය එන්නේ. අරක වර්ධලා ගන්න එපා හටගත් තැනම නිවනවා කියන අර්ථය නිකන් අර උදාහරණයක් ගන්න එපා. ඒක නෙමෙයි. අර අවත්වා සම්පූතං උත්වහන භවිෂ්‍යති කියන එකේ ගැඹුරක් තියෙනවා. නිකන් අර මෙතන හටගෙන මෙතන නිරුද්ධ වෙනවා කියන අර්ථ නෙමෙයි. හරිද? මං කිව්වේ ඒකයි. නැත්නම් නිකන් ඒක ගින්නපත් වෙනවා නිවනපත් වෙනවා වගේ. එහෙම එකක් නෙමෙයි. හරිද? සමුදේ වැය කියන නුවණ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඊට වඩා ගැඹුරින් බලන්න ඕන එකක්. උදේව කියලා කියන්නේ එතනින්. අර ඇතිවීමේ සහ නැතිවීමේ කියන දෝෂය කොහොමද වෙන්නේ කියන එක. මොකද ලෝකේ පවතින ඇති නැත කියන අර්ථ දෙක. හරිද? නැත්නම් අපි ගත්තොත් එimhe ලෝකය කියන්නේ මේ සිද්ධිය ගත්තොත් දකුණු අත සහ වම් අත කියන එකනේ. දකුණු අත සහ වම් අත කියන මේක තමයි මේ වෙලාවේදී ලෝකයේ කියන සිද්ධිය. හරිද? ඔය අපි ආනාපාන සතිය ගත්තත්, ඉරියාපත පබ්බ ගත්තත්, සතිපට්ඨානෙ ඔක්කොම පෙන්නන්නේ මොකද්ද? ඒ සිද්ධියේදී ලෝකය කියලා හමු වෙන සිද්ධි ටික. ඉතින් සමස්තය කියලා හමු වෙන ටිකනේ. ඒතර දැන් අපි ගත්තොත් එහෙම
වාඩි වෙලා ඉන්නකොට නිදා ගන්න එක ශුන්‍යයි වගේ කියලා. එහෙම නෙමෙයි. මං කියවල සම්බන්ධයක් වෙනවා කියලා මේ හැම එකම. තේරෙනවද? හරියට මේ වගේ හුස්ම ඇති කල්හිමයි හાર્ට් බීට් එක පවතින්නේ. හුස්ම ඇති කල්හිමයි ලේගමනාගමනය වෙන්නේ. හුස්ම ඇති කල්හිමයි පෙනීම පවතින්නේ. ඒ අර්ථය පේනවද? ඒ කියන්නේ මේ පීරිසිය ඇති කල්හිමයි මේ මේසය මෙහිම ව්‍යුත්පන්න වෙන්නේ. මේක මම මෙහෙම අයින් කරපු ගමන් පීරිසිය තියෙනකොට ව්‍යුත්පන්නේ නෙමෙයි අපිට හම්බෙන්නේ. හරිද? සිද්ධිය දෙනව නේද? මේකෙන් මුලාවටපත් වෙන්න එපා. මේක අයින් කරාම අරක නිරුද්ධ වෙනව නෙමෙයි. මේක වෙන්නේ පීරිසිය නැහැයි කියන තැනින් ආයි ව්‍යුත්පන්නේ තියෙනවා. ඒකයි ලෝකය ඇතුලේ කවදාවත් ලෝකය තුල ඇතුලේ සත්‍ය නැහැ කියන්නේ. ලෝකේ තියෙන පරම සත්‍ය නම් මොකද්ද? ලෝකය කියන එකේ පරම සත්‍ය නම් මේක පට්ටපල අසත්‍යයක් බව. පැහැදිලිද? පට්ටපල බොරුවක් කියන්නේ. ඉතින් මේක උපරිම මුසාවාදයක් ලෝකය කියන්නේ. පැහැදිලිද? මුලාව කියන්නේ ඒ වගේ අර්ථයකට. නැතුව මේකේ මුලාව දකින්න කියන එක නෙමෙයි කියන්නේ. හරි? මේ උපමාවට ගන්න එක නෙමෙයි මම කියන්නේ. මේක මුලාවක් කියන එක නෙමෙයි. තේනවද? අර්ථයෙන් බලන්න ඕනේ. එතකොට තමයි අසත්‍ය තුලයි රැඳෙන්නේ කියන නුවණ එනකොට. අසත්‍ය තුල රින්ගන්න බැරුව යනවා. ඒක හරියට අර වගේ. පිළිමයක් නෙලන්න නම් යන්නේ ඒ කෙනාට කොතනකවත් කටුවයි මිටියයි ක්‍රියාත්මක නොකර ඉන්න බැරි වෙනවා. ඒ හැමදෙස්සෙම ගාලා අයින් කරන්න එපේ. ඒ වගේ අර්ථයක්. වැදගත් කතාව. ඔව්. ඒ කියන්නේ ඉවර වෙනකම්ම වෙහෙසි ඉවර වෙන්නේ නැහැ කියන එක දන්නවා. දැන් ඉවර නොකර තිබ්බොත් එහෙම මොකෝ වෙන්නේ? ඒක ඊට හපන් වෙහසක්. හරියට මේ වගේ හරිද? එක හිතන්න ගයක් ඇතුළට ගියාම කුණු පිරලා කියලා. ඔප්ෂන් දෙකක් තියෙනවා කරන කෙනට. එක්ක අස් කරන්න පටන් ගන්න පුළුවන් නැත්නම් අස් නොකර ඔහි තියන්න පුළුවන්. වඩා ලේසි මොකද්ද? අස් නොකර ඔහි ඉන්න එක. ඉතින් වැඩි දින මොකද්ද? ඔය කුණු වලින්ම තමන්වත් නාවර වෙලා මැරලා යනවා එතනම. අමාරුයි අස් කරන්න පටන් ගන්න එක. අස් කරන්න පටන් ගත්ත කෙනෙක්ට මේ අස් කරනකොට ලැබෙන පිරිසුදු භාවයක් තියෙන්නේ. ඒකේ තියෙන වාසිය වැටහෙනකොට මොකෝ වෙන්නේ? සත්‍යයේ තියෙන වටිනාකම සත්‍යයේ තියෙන රහ එනකොට මොකෝ වෙන්නේ? අසත්‍ය අයින් කරන්න කොහොමද තව හයි එනවා. නොනවතින වීරයක් එනවා. නොනවතින විමසීමක් එනවා. එතකොට අන්තිම කුණු බිඳුව දක්වා අයින් කරලා තමයි ඉවර කරන්නේ. පැහැද? මේකේ අමාරුව තමයි මඩවලේ ඉපදිච්ච ඌරන්ට මඩ අයින් කරගන්න කිව්වට තේරෙන්නේ නැහැ නේ. එච්චරට ආසයි මඩවලට. පොඩ්ඩක් ටියුන් කරලා දී ගන්න තමයි අමාරු මේක. අයින් කරන්න ඕනි කියලා මේකනේ. ඒක තමයි මේ වැඩේ හරියන්නේ. පැහැද කතාව. එතනට තමයි නුවණ මෙහෙවන්න ඕනේ. හරිද? ඉඳාර ඒ කියන්නේ තා විශාලව අර්ථ දක්වන්න මං කාලය ගන්න නැහැ. මොකද හිතන්න ලොකු පරාසයක් තියෙනවා සහ විමසන්න ලොකු පරාසයක් තියෙනවා. සහ හිතනවා වගේ නිකන් අර ලාමක, උතෑණි, කම්මැලි එහෙම නිකන් පිස්සුවෙන් ධර්මයක් හොයන එක සාර්ථක වෙන එකක් නෙමෙයි. මොකද උදාහරණ මතක් කරලා තියෙන අර මන්ද මානසික කෙලතුළු ඒ පිරිසට අභාවයයි කියලා මේ අර්ථ. ඒ වගේ තමයි අපිට කොච්චර සීබුද්ධියක් තිබ්බත් අපි ඉන්නේ ලෝකයේ ඇතුලේ මන්ද බුද්ධිකව නම් තේරුම් නැහැ ඉතින්. තේරෙනවද? ප්‍රඥාවන්තව සවිඥානික මනසක් ඇතුව කියන දේක් තේරුම් ගන්න පුළුවන් වෙලා තර්කයක් විතර්කයක් විමසන්න පුළුවන් වෙලා ප්‍රශ්නයක් නගන්න පුළුවන් වෙලා කියන දේක් පැහැදිලි කරගන්න නුවණක් ඇතුව ඉපදුනහම වැඩක් නැති කුණුගොඩවල් හාර ඉන්නව නම් තේරුම් නැහැ නේ. පැහැදිලිද? ඒ නුවණ හරි තැනට ආයෝජනය කරලා නැහැ කියන එකටයි ඔය කියන්නේ. දැන් අපි කැමතිලා තින්නේ මොකද්ද ඒ අර්ථයෙන්? නුවණත් එක්ක වෙලා ඉන්න නෙමෙයි පිස්සෙක් වෙලා ජීවත් වෙන්න. මොකෝ වෙන්නේ? කර්මයේ ලස්සනට හදලා දෙනවා. උඹ එහෙනම් ඔහොම ඉඳහන්. තේරෙනවද? ගති කොහොමද හැදෙන්නේ? කියන්නේ නැවත ඉපදීමක් හැදෙන්නේ මොකද්ද? පුරුදු කරපු ස්වභාව නිසා. පැහැදිලිද? අර කතනකදී අහන්නේ ස්ත්‍රියක් වෙලා ඉපදෙන්නේ කොහොමද ස්වාමීනි? ස්ත්‍රී ගති පුරුදු කරලා දිනවා. තේරෙනවද? ඒතර පුරුෂයෙක් වෙලා ඉපදෙන්නේ පුරුෂ ගති පුරුදු කරලා දිනවා. ඒ වගේම ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් ප්‍රඥාවන්ත ගතිය පුරුදු කරන්න ඕනේ. සත්‍ය සොයන්නෙක් වෙන්න නම් සත්‍ය සෙවීමේ ඒ හැකියාවට පුරුදු කරන්න ඕනේ. පැහැදිලිද? ඒ ආයෝජනය තමයි යම් දවසක මල්පල දරන්නේ. පැහැදිලිද? ඒක තමයි සාරාංශික කල්පලක්ෂයක අවසානයේ බුදුරෙක් ලෝකේ පහල කරවන්න තියෙන හයිය. අත් නොහැරෙන වීරිය සහ අත් නොහැරෙන විමසීම. සත්‍ය මොකද්ද කියලා හොයපුගේ ආනිසංසය බුදුහාමුදුරන්ගේ ජීවමාන ඒ ශක්තිය. තේරෙනවද? ධර්මයේ කියලා අද අපිට ජීවමාන වෙන්නේ අර කරපු කැපකිරීම තමයි. තේරෙනවද? ඉතින් මෙහෙමයි. අපි හැමතිස්සෙම අපේ ප්ලෑන් එක තියෙන්නේ මොකද්ද? මේක දැන්ට කරලා හෙට මං අනිත් එක්ක කරනවා කියන එක තියෙන්නේ. දැනට මේක කරනවා. මං හෙට ඉඳන් පටන් ගන්නවා. ඔය හෙට එන එකක් නෙමෙයි. දැන් පටන් ගත්තොත් ලාභයි. පටන් නොගත්තොත් අලාභයි. මොකද සාසනය හැමසෙම පෙන්නන්නේ අතීත හෝ අනාගත කතන්දර නෙමෙයි. දැන් පටන් ගන්නව නම් දැන් සාර්ථකයි ප්‍රතිඵල තියෙනවා. හෙට පටන් ගත්තා කියලා මොනවත් හම්බෙන්නේව නෙමෙයි. මොකද හෙට කියලා જાතියක් එන්නේ නැහැ. හෙටක් කියලා එකක් තියෙනවද? හෙට පෙන්වන්න පුළුවන්ද? අපි හිතන් ඉන්නේ හිතල තමයි අර වගේ තමයි ඈ. දකුණත් දින හින්දා වම්මත් තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. ඕක තමයි. හෙටක් තියෙනවා කියලා හිතාගෙන යනවා. ඊයේ තිබ්බා කියලා හිතන් යනවා ඉතින්. අද වෙන වැඩේ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක හරි එකතනකදී මම මතකට දෙවියෙක් ඇවිල්ලා අහන්නේ මේ ස්වාමීනි මෙච්චර
පැහැපත්ව මෙච්චර ප්‍රසන්නව කොහොමද මේ ස්වාමීන් වහන්සේලා වැඩින්නේ කියලා අහනවා. ඒතර කියනවා අතීත සම්බන්ධ තැවීමක් දැවීමක් උන්වහන්සේලා නැහැ. අනාගත සම්බන්ධ බලාපොරොත්තු නැහැ. ඒ හින්දා යෝ විදිහට වැඩින්නේ කියලා කියනවා. තේරෙනවද? ඒ අර්ථය තියෙන කියන්නේ ප්‍රත්‍යুৎপন্ন භාවයේ අර්ථය වෙන්නලා තියෙනවා. හරිද? ඉතින් ඒ හින්දා ඒ ටික සිහිපත් කරලා අර්ථයක් ධර්මයක් ජීවිතේට එකතු කරගන්න කියලා මතක් කරනවා. හොඳ ලස්සන කතාවක් තිබ්බ මේ මෑතකදී මට හම්බෙච්ච. ඒකේ තියෙන්නේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් ටිකක් වැඩිහිටි පිරිමි ළමයෙක්ගේ අත අල්ලන් ඉන්න ඔරලෝසුවක් එක්ක. මේ පොඩි හාමුදුරුවෝ මෙහෙම ඔරලෝසුව අල්ලන් ඉන්නවා. ඒ දෙබසක් තිබ්බ ලස්සන. ඒකේ තියෙන්නේ පොඩි හාමුදුරුවෝ අහනවා මේ ඔරලෝසුවේ ලයිට් පත් වෙන්නේ ඇයි අයියේ කියලා. හරිද? මේ ඔරලෝසුවේ ලයිට් පත් වෙන්නේ ඇයි කියලා අහනවා. අර අයියා කියනවා මේ පොඩි හාමුදුරුවනේ රැයට වෙලාව බලන්න කියලා. හරිද? පොඩි හාමුදුරුවෝ දෙන උත්තරේ තමයි රැයට නිදා ගන්න වෙරෙන්න මොකටද වෙලාව බලන්නේ කියලා. එතන ඒක ඊටාම සරල කතාවක් වුණාට උන්වහන්සේ කිව්වේ උන්වහන්සේගේ ජීවිතේ තියෙන නිදහස. කෙනෙක් රැයට නිදා ගන්න වෙරෙන්න මොනවටද වෙලාව බලන්නේ. එතන. ඉතින් අපි ඔරලෝසුව හයි කරන් ඉන්නේ ඕන වෙලාවක වෙලාව බලන අපි කියන්නේ ඔන් කෝල් කියලා. ඔක තමයි අපි ඩියුටියට ඔන් කෝල් ඉන්නේ. මොකද්ද කලේ කියලා ඇහුවොත් කලපුසේකුත් නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම කියන්නත් බෑ. කොච්චර කරාද කියලා ඇහුවොත් ඒවට උත්තරත් නැහැ. කොච්චර කරන්න තියෙනවද ඒවට උත්තරත් නැහැ. අර ගඟේ නාපු වමුණ වගේ තමයි. හරිද? එක එක ස්වරූපෙන් බුදුහාමුදුරුවෝගේ සත්පුරුෂය ආවිලා අහන වෙන්න පුළුවන් මොනවද කරේ මොනවද කරන්න තියෙන්නේ කියලා. උත්තර නැහැ ඉතින්. හිතදාන් ඉන්න තියෙන්නේ. හරිද? ඉතින් ඔරලෝසු ගලවලා දාන තැනකට තමන්ගේ ජීවිතේ පත් කරගන්න හැම උත්සාහ කරත්තා වගේ තමයි මොනවද කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මම අර කියපු උම්මාව බලන්න මම දන්නවා කිව්වහම කොහොමද ඔය ගැඹුරුයි. හරි. හිතන කෙනෙක්ට ඇරෙන්න නැත්තම් මනස නිකම්ම මුකුලිත වෙනවා. ඒ කියන්නේ පර වෙනවා. කොහොමද තේරුම් ගන්නේ ඔය කියලා. ඒක තමයි ඉතින් සම්බෝල කොටනවා වගේ බත්තු වෙනවා වගේ එහෙම තේරෙනවා නම් ඉතින් හොඳයිනේ. හැබැයි එකක් අමතක කරන්න එපා. සතිපට්ඨාන සූත්‍රය පෙන්නකොට අටුවාව පෙන්නනවා. ඒ කාලේ හිටපු ඒ ප්‍රඥාවන්තයෝ ලින්දට වතුර ගේන්න ගියත් කතා කරේ සතිපට්ඨානේ අර්ථ කියලා. ඒකෙන් කියන්නේ සම්බෝල කොටනවා කියන එක මෝඩයි කියන එක නෙමෙයි. සම්බෝලේ කොටන්නේ කොහොමද කියලා හරියට හිවුවනම් ඒත් හරි. හරිද? බත් ටිකක් ඉදෙන්නේ කොහොමද කියලා හිවුවනම් ඒත් හරි. හරියට ගැඹුරුයි. තේරෙනවද? කරන දේ නිසා නැත්තම් තමන් මොන විදිහටද තමන්ගේ ජීවිතේ ජීවත් කරවන්නේ කියන එක වුණත් කෙනෙක් සවිඥානිකව ගැඹුරින් හොයනවා නම් හරි. තේරෙනවද? පැහැදිලි මං කියන එක. කෙනෙක් කරන දේ හරියට හිවුවනම් හරි. වැඩේ දිනක තනියෙන් කරන්න අමාරුයි. ඒකට වෙනවා පොඩි කාලයක් වෙන් කරගෙන, ඒ කියන්නේ කාය විවේකයක් හදාගෙන, කයේ විවේකයක් හදාගෙන හිතේ විවේකයටපත් වෙලා හොයන්න ඕනේ මේක. ඒක තමයි සත්පුරුෂය හම්බෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ නිදහස දැක්කහම අපිටත් එනවා ආඩම්බරයක් නැත්තම් පොඩි නිහතමානී සතුටක්. අපි විවේකයක් හදාගත්ත එක වාසියක් වුණා නේද කියන එක. පැහැදිලි. ඒතකොට මේ විවේකයට ඇබ්බැහි වුණාම අවිවේකයට කැමති නැති වෙනවා මනස. ඒ විවේකයත් එක්කම ඉන්නවා. එතකොට කෑම බීම, ඇඳුම් පැළඳුම් ඒව ගැන පස්සේ දුවන්නේ නැහැ. තේරෙනවද? ලැබෙන අවම දෙයින් යැපෙනවා. ඒ යාගේ තියෙන ඉන්ට්‍රස්ටිං එක තියෙන මොකද්ද? යාට තියෙන ඉන්ට්‍රස්ට් එක තියෙන හැමදෙස්සම සත්‍ය මොකද්ද කියලා හොයාගන්න. තේරෙනවද? එහෙනම් තමයි පිණ්ඩපාතය කියන එක සත්පුරුෂයන්ට ස්වභාවයක්. දැන් අපිට නමුතු කොහොමද ඔහොම වළඳන්නේ? ගිවල් ගානි කියලා කොහොමද ඔක හිඟා ගන්නවා වගේ වැඩන්නේ කියලා අපිට නෙවෙයි කියන්නේ. නමුත් අර ස්වභාවය අර චින්තන දින කෙනාට ඒක ලොකු ලාභයක්. ඊට පස්සේ ඒ දානේ දෙන කෙනාට අතිශය ලොකු ලාභයක්. ඒ කිසිම බලාපොරොත්තුවකින් තොරව කාමයේ ලෝකයේ තියෙන කිසිදු බලාපොරොත්තුවකින් තොරව මිනිස්සෙක් ආහාරයක් වළඳන්නේ කොහොමද? ඒක අතිශය කලාතුරකින් ලැබෙන ලාභයක්. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ කප්පානි සත්සහස්සානි සංඝයේ දින නනසදී කියලා. කල්ප කෝටි සත්සහස්‍රයක් ගියත් සංඝයාට දුන්න එක දානේ කාඩි සංසයක්වත් බිඳන්න බෑ. මනසන්න බෑ. ඇයි? උන්වහන්සේලා දානේ වළඳලා තියෙන්නේ අර චින්තනේ. එක ලෝකේ එක මනුස්සයට හිතන්න බෑ මට මේ කොහොමද දානයක් ගන්න කියලා. ඊට පස්සේ චීවරය පූජා කරොත් උච්චාරණ නිසංසය කියන්නේ මොකද? මොකද මේ ඇඳුම කිසිම වෛවර්ණ නැහැ, විලාසිතා නැහැ. ඒ වගේ විලාසිතා නැති, ආරෝපණ නැති, කිසිම ආටෝපයක් නැති විලාසිතාවකින් තොර දෙයක් කොහොමද මිනිස්සෙක් ඇඟ වහන්න පාවිච්චි කරන්නේ අද? එහෙනම් චින්තනීයට වඩා ඊටාම ගැඹුරු වෙන්න ඕනේ. තේනවද? ඊට සේනාසනයක් කිව්වම ගහක් මුලක් සුද්ධ කරලා දුන්නොත් එහෙම ගහක් යට සෙවණක් හදලා දුන්නොත් එහෙම ස්වාමීන් වහන්සේලා එපා කියන තු ඉන්නේ ඇයි? අවශ්‍යතාවය දන්නවා. ගයක් හදාගන්න දඟලන්නේ ඇයි? චින්තනය. බෙහෙත් වලට හොස්පිටල් ගන්න දුවන්න දඟලන්නේ නැතේ හින්දා. හැබැයි එහෙම හොයන්න දඟලන්නේ නැති වුණාට ඒ ගුණය දැකපු සත්පුරුෂයෙක් එහෙම දෙයකට උපනිෂයක් උපකාරයක් කළොත් මහත්ඵල මානසංස වෙන්නේ ඇයි? අරමුණ තියෙන සියල්ලම අතහැරෙන චින්තනයක් තිබ්බ ජීවිතයක උදව් උපකාර කළේ. සියල්ල අතාරපු තැන ලැබෙන කිසිවක් බාර ගැනීම බලාපොරොත්තුවක් කොහොමද නැහැ. දුන්නොත් ගත්ත නැත්නම් නැහැ. ඒකට ජීවිතාන්තය දක්වා රහතුන් වහන්සේලා නොදුන් දෙයක්ම නොගන්නේ කියලා කියන්නේ. දුන් දෙයක්ම ගන්නේ කියලා කියන්නේ. ඒ අර්ථයෙන් තියෙන්නේ. පැහැදිලි. ඉතින් ඒ වගේනකොට අපිට අමාරුයි තමයි අපි කොහොමද මේ කරන්නේ කියලා. ඒකයි මම කිව්වේ හැමතිස්සෙම ඒ තියෙන ගුණයත් එක්ක තමන්ගේ මනස අරන් ගියොත් ලාභයි. හරිද? ඒතකොට තමන්ට දෙනවා අපිට බැහැ තාම කියන එක. අපි මදි කියන එක. ඒකෙන් ප්‍රඥාවන්තයෙක් නම් මොටිවේට් වෙනවා. මෝඩයෙක් නම් අතහැරලා දානවා. හරිද? ඉතින් මෝඩය වෙන්න එපා අපරාධි. මොකද සාසනයක් තියෙන කාලේ, ඒ කියන්නේ ඉරත් පායපු කාලේ. විලෙත් වතුර තාම තියෙනවා. නිලුම් මලත් උඩට එනවා. පිපෙන්න ඕන වෙන්න තියෙන්නේ. ඒ ඉර දිහා නොබලා ඉන්න එපා. හරිද? මේ පැත්තට යන්න මොකද ආලෝකයේ පැත්තට තමයි අපි හැමෝම යන්න ඕනේ. මනුස්සයෙක් නැත්තම් අඳුරෙම වෙනසිලා යන්න වෙනවා. හරිද? කණාමෙදිරගේ එළිය උපමාව තමයි එළිය තියාගෙන යන්න හැමතිස්සෙම. එතකොට කොහේ අඳුරේ හිටියත් පේනවා. ඒතර ආලෝකය ගැන දන සත්පුරුෂයෙක් අත දාලා හරි ගනි.
ඒ තමන්ගේ හැකියාව තියෙනවනේ හදලා. ඒ හින්දා. හරි. ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරගන්න අද දේශනාව සම්බන්ධව පුණ්‍යානුමෝදනාවට මතක් කරලා තියෙන්නේ ප්‍රඥා නාලිකාවෙන් මේ ධර්ම දේශනාව විකාශය කරන්න ඒ දායකත්වය දුන්න සියලු දෙනාම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ධර්ම ශ්‍රවණයට ආස වෙච්ච ධර්මයේ කෙරෙහි හිත පැහැදිච්ච යම්තාක් පිරිසක් ඉන්නවනම් ඒ හැමෝටම ධර්මාභිසමය ලැබිලා ඒ පුණ්‍ය ශක්තිය හැමෝගෙම ජීවිතවලට ගලා ගිහිල්ලා පතන්නාව බෝධියකින් හැමෝම නිවෙන්න මේ ධර්ම දාණය උපනිශ්‍රයක් පාරමිතාවක් බවට පත් වෙන්න කියන එක තමයි දායකත්වයේ නැත්නම් අරමුණෙහි මතක් කරලා තියෙන්නේ. ඉතින් මේ සියලුම ප්‍රාර්ථනාවන් එලෙසම අභිවෘද්ධියට පත් වෙත්වා කියලා අපි සියලු දෙනාම සංඝයා වෙනුවෙන් ආශිර්වාද කරනවා. බුදු පියාණන් වහන්සේලා කෙරෙහි හිත පහදවාගෙන ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන මහා සංඝරත්නය කෙරෙහි හිත පහදවාගෙන බුදු පියාණන් වහන්සේලාට කරන්න තියෙන උත්කෘෂ්ඨම උපස්ථානය තමයි බුද්ධ උපස්ථානය තමයි බුදු පියාණන් වහන්සේලා පෙන්නපු අර්ථයේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන එක. අර බුදුහාමුදුරුවෝ මතක් කරා වගේ කෝටි ප්‍රකෝටි ගණන් ඥාන වාහන දීපල කාමයේ කොච්චර තිබ්බත් එයින් ලැබෙන ආනිසංසය එයින් ලැබෙන සැපය දූවේ පොදක්වත් වටින්නේ නැහැ කියනවා. බුද්ධ ධම්ම සංඝ කියන උතුමන් වහන්සේලාව දකින්න හිතන සිතුවිල්ල කියන මට්ටමින් ආනිසංස ගත්තා. අඩියක් පාසා පින් පිරනවා කියලා මතක් කරන්නේ ධර්මයක් අහන්න චේතනාවක් ආපු වෙලේ ඉඳන් ක්‍රියාත්මක වෙනකොට. එච්චර ආනිසංසයි ධර්මයේ. මොකද අසත්‍යයක් තියෙන තැන අසත්‍ය සත්‍යයි කියලා ගත්ත මෝඩ නුවණ මෝහත් කරගෙන ඒක ෂාප් කරගෙන අසත්‍යයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න හිතෙන්නේ කලාතුරකින්නේ. ඒ කලාතුරට සත්පුරුෂයෝ බොහෝ කොට ප්‍රශංසා කරනවා. මොකද දැනගන්න බෑ. ඒක තමයි සූත්‍ර බුදුහාමුදුරුවෝ මතක් කරලා ඉන්නේ. ස්වාමීනි මට ගෙදර වැඩ තියෙනවා දරුවෝ මල්ලෝ බලන් ඉන්නවා. මම ගිහිල්ලා එන්නම්කෝ බුදුහාමුදුරුවෝ උනත් කියන්නේ නැහැ. හොඳමයි කියලා කියනවා. ගියාට පස්සේ කියනවා තව බණපද දෙයක් කියවනවා සෝතාපන්නයි කියලා. ඒ තමයි වැඩි. එතන තියෙන්නේ මේකයි වෙන කෙනෙක්ට බලෙන් බෑ ඉඳලා මේක අහපන් කියලා කියන්නේ. Taman තුල තියෙන්න ඕනේ ඒකටම ආයෝජනය කරපු කාලය. තේනවද? එනේ හදිස්සියේ කරන්න බෑ. මට ඉක්මනින් මේ නිවන් දකින්න ඕනේ කියලා එකක් කරන්න බෑ. තේරෙනවද? ඒකයි ගැර්ථේ. ඉතින් හැමෝටම මේ විවේකයේ උපනිශ්‍ය ඒ කාය විවේක චිත්ත විවේක ලැබෙන වපසරියක් ලැබේවා. හැමෝටම ධර්ම ශ්‍රවණය කරන්න වපසරිය ලැබේවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා. සියලු දෙනාටම මේ සම්බුද්ධ ශාසනය ජීවමාන කාලේ සත්පුරුෂයෝ බොහෝ වෙලාවට මේ ධර්මය ඉස්මතු කරන්න උත්සාහ කරන කාලේ ඒ සංඝයාගේ ගුණයට හිත පහදගෙන ධර්මයේ ගුණයට හිත පහදගෙන බුදු පියාණන් වහන්සේලාගේ ගුණයට හිත පහදගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසන සීපෙමනවා දාල අජරාමර සංඛ්‍යාත නිවනින්ම නිවෙන්න සියලුම සත්වයන්ට ඒකාන්ත පාරමිතාවක් බවට ඒකාන්ත උපනිශ්‍රයක් බවට මේ සියලුම ධර්ම දානමය ආනිසංසයේ ආමිස ප්‍රතිපත්තිමය කුසල පුණ්‍ය උපහාරය හැමෝටම ඒකාන්ත ආශිර්වාදයක් බවට පත් වෙත්වා කියලා අපි සියලු දෙනාම නැවත නැවතත් හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා. සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. නමින් ජන්මාන්තරගත වෙන්න ඉදිච්ච සෑම සිළු දෙනාමත් ඒ වගේම මේ පිං දැක බලාගෙන අනුමෝදන් වෙන දිවි දේවතාවුන් වහන්සේලා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලා ප්‍රදාන සියලුම මේ පෙන්න නොපෙන්න සම්‍යක් දෘෂ්ටික සියලුම සත්වෝ මේ පිං අනුමෝදන් වෙත්වා දැක බලා හිත පහදවාගනිත්වා දුගතියක ඉන්නවනම් සුගතිය අත්භවයක් ලබත්වා සුගතියක ඉන්නවනම් භාවාම නිවනින් නිවෙන්නම උපනිශ්‍රය වපසරිය සකසාගනිත්වා සෑම සිළු දෙනාටම තථාගතයන් වහන්සේලා ලෝක ජීවමාන කාලේ සම්බුද්ධ ශාසනය තාම කිසිම අඩුපාඩුවක් නැතුව ගලා යන කාලේ සංඝයා තාම වැඩ ඉන්න කාලේ මේ උත්කෘෂ්ඨ ප්‍රතිලාභයේ ශන සම්පත්තියේ අඩුපාඩුවක් නැතුව මේ ලෝක ජීවමාන කාලේ තමන්ගේ ජීවිතයේ අඩුපාඩුවක් කරගන්න නැතුව තමන්ගේ ජීවිතයේ ලැබිච්ච මොහොතේ උපරිම ඵල ප්‍රයෝජනෙ අරගෙන මේ ජීවිතය තුළදීම නිවනින් නිවෙන්න හැමෝම කටයුතු සම්පාදනය කර ගැනීමට වීරිය ශක්තිය ධෛර්යය ඒ කල්යාණ සිත් ඇති කරගනිත්වා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාමත් යම් තාක් දවසක පටන් පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් නගා ගත්තා නම් ඒ හැම පුණ්‍ය කුසල ශක්තියම ඔබ සියලු දෙනාට මතන් මෝදන් කරනවා. ඒ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාදයත් සෑම සියලු දෙනාම නගා ගන්නට යෙදුනා වූ සුළු හෝ පින්සිතුවිල්ලක් තියෙනවා නම් ඒන් නැගිච්ච ඒ සතුට ප්‍රීතිය ඒ විමුක්තිය හැමෝගෙම ජීවිතවලට ලැබිලා වහවහම මේ සසර දුක නිවාගෙන අසත්‍යයේ අසත්‍ය දැක ගන්න අසත්‍යයේ තියෙන මෝඩකමින් ගැලවෙන්න ගිනි ගන්න ගෙයින් එළියට යන්න හැමෝටම උපනිශ්චය වහවහම ලැබේවා සත්පුරුෂ ආශ්‍රය නැවත නැවතත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැමෝටම පුණ්‍යානුමෝදනාත්මකව සියලු දෙනාටම ආශිර්වාද කරමින් හැමෝටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්තිහි භවන්තු තේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සෝපත් වේවා නිවනින් වෙත්වා සෝපත් වේවා. මෝහක්ඛයෝ නිබ්බානං